තෙරුවන් සරණයි හැම දිනාටම සුපුරුදු පරිදි අදත් අපේ සුපුරුදු දහම් හමුව පවත්වන්නටයි මේ සූදානම. වෙනදා වගේම අන්තර්ජාලය ඔස්සේ Skype මාධ්‍යයෙන් දහම් හමුව සඳහා එකතු වන්නේ. අද විවාහ වර්ෂයෙන් 2021 වර්ෂයේ ජනවාරි මාසයේ 23 වෙනිදා සෙනසුරාදා දවසක් ශ්‍රී ලංකා වේලාවෙන් සහ ශ්‍රී ලංකාවේ කැලෙන්ඩරේ අපි පළමුවෙන් සම්බුද්ධ වන්දනාවෙන් දහම් හමුව ආරම්භ කරමු. මේ උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන ලෝක සත්‍යය කෙරෙහි අප්‍රමාණ කරුණාවෙන් දේශනා කොට වදාළ තථාගත බුදු පියාණන් වහන්සේ බුද්ධ ගෞරවයෙන් සීකරගෙන නමස්කාර පාඨය 3 වාරයක් කියලා සම්බුද්ධ වන්දනාවෙන් දහම් හමුව ආරම්භ කරමු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. තෙරුවන් සරණයි. අවසරයි දහම් හමුවට එකතු වී සිටින පූජනීය ස්වාමීන් වහන්සේලා මෙහිණින් වහන්සේලා ඇතුළු කල්යාණ මිත්‍ර හැම දෙනාගෙන්ම අපි බුද්ධ ශාසනයට අයිති ඊටාම උතුම් කටයුත්තක් මේ කරගෙන යනු ලබන්නේ. බුදු පියාණන් වහන්සේ විසින්ම ආරම්භ කළ උතුම් ශාසනික කටයුත්තක් මේ ධර්ම සාකච්ඡාව, ධම් සභාව, දහම් හමුව. උන්වහන්සේ වැඩ සිටි කාලේ බුදුරජාණන් වහන්සේගේ මූලිකත්වයෙන් උන්වහන්සේ විසින් මතු කළ ධම මූලික කරගෙන මේ ධම් සභාව පවත්වලා තිබෙනවා. බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසුව උන්වහන්සේ ගුරුවරයා හැටියට තිබ්බේ මේ දහමමයි. උන්වහන්සේ ජීවත් වෙලා ඉන්න කාලය තුල ගුරුවරයා හැටියට සැලකුවේ තමන්ගේ දහම. අදත් ඒ ආකාරයෙන්ම විමසන්න, අවබෝධ කරගන්න ඉඩ අවකාශයක් තිබෙනවා. ඉතින් ඒක නිසා ඒ ගුරුවරයා ඉන්නවා කියන එකයි එකකින් අදහස් කරන්නේ. අද විශේෂත්වයකට තියෙන්නේ බුදුරජාණන් වහන්සේ සජීවීව අපිට හමුවන්නේ නැහැ. නමුත් උන්වහන්සේගේ දහම, උන්වහන්සේ දෙසූ ධර්ම මාර්ගය, ධර්මෝපදේශන පද්ධතිය අපි සංරක්ෂණය කරගෙන ඇවිදින් තිබෙනවා බොහොමත්ම පරිස්සමෙන්. ඉතින් අදත් අපි එහෙමයි මේ දහම අපිට අවශ්‍ය විදිහට පරිහරණය කරන්න පුළුවන්. එහෙත් දහම සංරක්ෂණය කරලා තියන්න අපි හැම දිනාටම වගකීමක් තිබෙනවා අනාගත පරපුර වෙනුවෙන්. ඒ නිසා අපි pāli භාෂාවෙන් තියෙන ඒ දහම ඒ විදිහටම සුරක්ෂණය කරලා පවත්වාගෙන යනවා. ඉතින් ওই විදිහට අපි මේ තථාගත දහම අනන්ත කාලයක් පරපුරෙන් පරපුරට පවත්වාගෙන ඇවිදින් තිබෙනවා. ඒ වගේම දහමෙන් දැහැමි වෙලා දහමෙන් ලැබිය යුතු ඵල ප්‍රයෝජන, ඒ පරමාර්ථය අපි අනන්ත කාලයක් ලබාගෙනත් තිබෙනවා. ඒ අනුව අදටත් අපිට පුළුවන්කම තිබෙනවා මේ දහම හොඳින් අවබෝධ කරගත්තම දහමෙන් ලැබිය යුතු ප්‍රතිඵල ප්‍රයෝජන ලබා ගන්න අපිට හැකියාවක් තිබෙනවා. ඉතින් අපි සියලු දෙනා එකතු වෙලා මේ කරන්නේ එවැනි කටයුත්තක්. ඒ කියන්නේ දහමින් ලැබිය යුතු ඵල ප්‍රයෝජනේ, ප්‍රතිඵලේ ලබා ගැනීමට දරන උත්සාහයක් අප මේ කරන්නේ. ධම් සභාව, ධර්ම සාකච්ඡාව කියන්නේ එවැනි කාර්යයක්. ඉතින් අදත් වෙනද වගේම අපි මේ යොදාගත් කාල සීමාව තුළ ධර්ම සාකච්ඡාව පවත්වමු. අපි දැනට මේ ධම් සාකච්ඡාවට මාතෘකාවක් ඉදිරිපත් කරගෙන තිබෙනවා අනිශ්චිත විහරණය කියලා. බොහෝ දෙනෙක් මට කතා කළා මේ අනිශ්චිත විහරණය කියන කාරණේ හොඳින් තේරෙනවා දැන්. අපි කොහොමද අපේ සාමාන්‍ය ජීවිතය තුළ අනිශ්චිත විහරණය කියන මේ ගුණාංගය පවත්වගන්නේ කියන කාරණේ. සහ ඒ සඳහා මේ දරන ප්‍රයත්නය, මේ අපි දරන උත්සාහය, ඒක දායක වෙලා තියෙන ආකාරය සමහර ඇත්තමයි සමග පෞද්ගලික සාකච්ඡාවලදී පැහැදිලි කළා. එය දැන් හොඳට තේරෙනවා කියලා මේ ධර්ම කරුණු අවබෝධ කරගෙන ඒක භාවිත කිරීම තුළින් මේ අනිශ්චිත විහරණය ගොඩනගා ගන්න ආකාරය ගැන. ඒ වගේම මේ අවබෝධය විතරක් නෙමෙයි, ඒ හැකියාව දැන් Tamanට තියෙනවා. වෙනද වගේම ජීවිතයේ අර සිදුවීම් ටික එහෙමම සිදු වෙනවා, වෙනසක් නැහැ. වටපිටාවේ
ඒ වගේම තමන් සමග ජීවත් වෙන සෙසු අයගේ ක්‍රියාකාරකම් ඒ වගේ දේවල් ඒ ආකාරයෙන්ම සිද්ධ වෙනවා. ඒවයි වෙනසක් නැහැ. නමුත් පුළුවන්කම තියෙනවා දැන් ඒවා තේරුම් අරගෙන ඒ තමන්ගේ ජීවිතය තුලත් තමන්ගේ ජීවන වටපිටාවෙත් සිදුවෙන දේවල් දහමට අනුව තේරුම් අරගෙන ඒ දේවල් වල ඇලෙන්නේ ගැටෙන්නේ මුලා වෙන්නේ නැතුව කටයුතු කිරීමේ හැකියාව ක්‍රමයෙන් ජීවිතේ වර්ධනය වෙන බව සමහර ඇත්තෝ මා සමග ප්‍රකාශ කළා. ඒක තමයි අපි බලාපොරොත්තු වෙන දේ. අපේ කය මනස කියන දෙක නාම රූප ධර්මයක් කියලා අපි කියනවා. නාම රූප. ඒවට අදාළ පොදු තත්වයන් වෙනස් වෙන්නේ නැහැ. ශරීරය සතර මහා භූත වලින් සකස් වෙලා තිබෙනවා. ඉතින් ඒ අනිත්‍ය අනාත්ම ධර්මතාවයක් විපරිණාමයටපත් වෙනවා. ඇති වුණා වගේම පැවතිලා නැති වෙලා යනවා. නාම ධර්ම ටිකත් එහෙමයි. වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන බුදු පියාණන් වහන්සේ පෙන්නපු නාම ධර්ම ටිකත් එසේමයි. ඔය නාම රූපේට තමයි බාහිරින් යමක් ගෝචර වෙනවා නම් ගෝචර වෙන්නේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම වශයෙන්. ඉතින් ඒ ගෝචර වෙන දේවලුත් ඒ විදිහම තමයි. සියල්ලටම පොදු ධර්මතා එසේමයි. ඔය යථාර්ථය කෙනෙක් අපි ඔය කෙටියෙන් ප්‍රකාශ කළාට ඒ ගැඹුරු ඒවයි තියෙන ඒ ගැඹුරු යථාර්ථය අවබෝධ කරගත්තා නම් ඒකට ඇලෙන්නේ ගැටෙන්නේ මුලා වෙන්නේ නැතුව කටයුතු කරන්න පුළුවන්. සමහර විට සමහර ඇත්තන්ගේ ජීවිතවල තිබෙනවා අපි සමග සාකච්ඡා කරපුවම අපිට පෙනී ගිහිලා තිබෙනවා ඇතැම් විට මේ වටපිටාවෙන් සිදුවෙන දේවල් උදාහරණ වශයෙන් තමන් සමග එකට ජීවත් වෙන පවුලේ සමාජිකයන් සමහර විට දරුවෝ ඥාති හිත මිත්‍රාදීන් ඇතැම් අයට තමා සමග එකට සේවය කරන ස්ථානයේ සේවය කරන ඇත්තෝ ඒ වගේ අයගේ හැසිරීම් රටාවල තියෙන යම් නොගැලපෙන තත්වයන් නැත්තම් ඒ අයගේ හැසිරීම් රටාවල තියෙන යම් අඩුපාඩුකම් බලපානවා. ඒක බලපාන්නේ නැහැ කියන්න බෑ. ඇත්ත වශයෙන්ම මේක බලපානවා. අපි තනියම ජීවත් වෙන අය නෙමෙයි සාමූහික වශයෙන් ජීවත් වෙන පිරිසක් මිනිස්සුયો කියලා කියන්නේ. ඒ බලපෑම තියෙනවා. අනිත් එක එවැනි අයගෙන් 100% ඉවත් වීමේ හැකියාවක් අපිට නැහැ. ඒක ජීවිතේ හේතුඵල ධර්මානුකූලව අපිට සිද්ධ වෙලා තියෙන එවැනි අය සමග ජීවත් වෙන්න කටයුතු කරන්න. ඉතින් එතෙන්දී අපි මේ සතිපට්ඨාන භාවනා ක්‍රමේ පෙන්වලා දීලා තියෙන මූලික කුසලතා තුන සති ධම්මවිචේ විරිය නැත්තම් සතිමා සම්පජානෝ ආතාපි වශයෙන් දක්වලා තියෙන හැම විටම සිහියත් එක්ව කටයුතු කිරීම සිදුවෙන දේ පිළිබඳව සම්පජානකාරී විමසුම් නුවණ ඇති බව නැත්නම් ධම්ම විචයේ ධහමට අනුව විමර්ශනය කරගන්නෝ යම් කිසි දෙයක් පිළිබඳව යම් කිසි කෙනෙක්ගේ හැසිරීම පිළිබඳව නොඑක් අර්ථකථන සැපෙන්න පුළුවන් සමාජීය වශයෙන් වෘත්තීය වශයෙන් එහෙම නැත්නම් පෞල් ජීවිත පැත්තෙන් අරගෙන එහෙම අර්ථකථන සැපෙන්න පුළුවන්. නමුත් අපි දහමෙන් බැලුවොත් දහම් මැසින් බැලුවොත් මේ අය දිහා මේ අයගේ හැසිරීම රටා දිහා ඇත්ත වශයෙන්ම රහත් භාවයෙන් මෙහා පැත්තේ ඕනම කෙනෙක් තුල අඩුපාඩු පවතින්න පුළුවන්. අනාගාමී ආර්යෙක් තුල පවා යම් සියුම් ක්ලේශ ධර්මයන් පවතින්න පුළුවන්කම තිබෙනවා. ඉතින් ඒක අපි තේරුම් අරගත්තොත් අපිට පුද්ගලය වශයෙන් හෝ ගතිගුණ වශයෙන් හෝ ඇති වෙන වෙනස්කම් අපි ඒවට වෙනස්කම් කියමු. අපි ඒවට අඩුපාඩුකම් දුරුගුණ ආදී වශයෙන් කියනවට වඩා වෙනස්කම් විශේෂයෙන් අපි සමග සංසන්දනය කරපුවම අපිට පේන්න තියෙන්න පුළුවන් පුද්ගලයා වෙනස් කියලා. ගතිගුණ වෙනස් කියලා, හැසිරීම රටා වෙනස් කියලා. ඒක ඉතින් බාහිර ලෝකේ කාලගුණ දේශගුණ තත්ත්වයන්ට දාලා බැලුවත් එහෙමයි. ඒවත් වෙනස් වෙනවානේ. සමහරවිට අපි ජීවත් වෙන්න කැමති කාලගුණ තත්ත්වයන් තියෙන්න පුළුවන්, දේශගුණ තත්ත්වයන් තියෙන්න පුළුවන්. අපි එවැනි කාලගුණ දේශගුණ තත්ත්වයන් සහිත ජීවන වටපිටාවක ගෙවල් දොරවල් හදාගෙන ජීවත් වෙන්න පුළුවන්. අපි එහෙම තෝරා ගන්නවානේ සමහර වෙලාවට. ඉඩමක් ගන්න ගියාම, ගයක් හදන්න ගියාම ඉතින් එහෙම තෝරන. මේ පළාත හොඳයි, මේ ඉඩම හොඳයි ආදී වශයෙන්. අපි එතන ගේ දොර හදාගෙන පදිංචි වුණාට කාලයක් යනකොට ඒ ප්‍රදේශයේ වටපිටාව සමහර විට වෙනස් වෙනවා. ඉතින් අපි බොහොම තෝරාගන්නේ සමහර විට විවේක නිස්කලංක තැන. ටික කාලයක් යනකොට තවත් අය ඇවිල්ලා ඒ වටපිටාවේ පදිංචි වෙලා තත්ත්වය වෙනස් වෙනවා. මේ වගේ සමහරට අපේ ජීවිතේ අපි තෝරා ගැනීම තියෙනවා. විශේෂයෙන්ම පුද්ගලය තෝරා ගැනීම කියන ඒවා අපි ජීවිතේ කරනවා.
නොඑක් විදිහට යාළු මිත්‍රයෝ තෝරා ගන්නවා, ස්වාමි පුරුෂයෙක් භාර්යාවක් තෝරා ගන්නවා. තමන්ගේ සේවයට අවශ්‍ය කරන සේවය කරන කෙනෙක්, ඒවට සුදුසු කෙනෙක් අපි තෝරා ගන්නවා. සමහර වෙලාවට අපිට වඩා ඉහළින් උපදෙස් අවවාද අනුශාසනා ගන්න කෙනෙක් තෝරා ගන්නවා. මේ විදිහට අපේ ජීවිතය අපි තෝරා ගැනීම කරනවා. ද්‍රව්‍ය භාණ්ඩ වස්තුත් තෝරා ගන්නවා, මිනිස්සුත් තෝරා ගන්නවා. හැබැයි තෝරා ගැනීම කළත් ඒ තෝරාගත්ත දේ හෝ කෙනා වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඒ වෙනස් වීම ධර්මතාවයක් හැටියට අපි දකිනවා. ඒකයි මේ ධම්ම විචය කියන්නේ. සම්පජානෝ කියලා කියන්නේ. ඒ විදිහට ඒක දකින්න අපි දක්ෂ වෙන්න ඕන. මේ දක්ෂතාවය අපි ළඟ තියෙනවා. එතකොට ඒ වෙනස්කම මම තෝරා ගනිද්දි මේ දේ තෝරන මොහොතේ තිබුණු තත්වේ නෙමෙයි අද තියෙන්නේ. තෝරා ගන්න වෙලාවේ හිටි කෙනා නෙමෙයි දැන් ඉන්නේ. එහෙම වෙන්න පුළුවන්. එතකොට ඒක අපිට තේරුම් අරගන්න බැරි වුණොත් අපි හිතුවොත් අපි තෝරාගත්ත වෙලාවේ තත්ත්වය අදත් තියෙන්න ඕනේ කියලා ඒක ඇත්ත වශයෙන්ම මේ සිතිවිල්ල දහමට එකඟ නැහැ. මොකද මේ අපි කතා කරන ගැඹුරු ධර්මතා අනිත්‍යතාව කියන එක නැත්නම් අනිච්චතා කියන මේ ස්වභාවය වෙන ස්වභාවය හැම මොහොතකම ඒ ගුණය, ගතිය, ලක්ෂණය, හැඩය, ස්වરૂපයේ ස්වභාවය වෙනස් වෙනවා. ඒක කොයි වෙලාවේද, කොයි මොහොතේද, කොයි ලක්ෂයේදී, කොයි පොයින්ට් එකේදී ඒක වෙනවද කියලා කල්තියා කියන්නත් බෑ. උපකල්පනය කරන්න බෑ. ඒක නිසා අනිත්‍යතාව නිතරම භව්‍යතාවයක් හැටියට, පොසිබිලිටි එකක් හැටියට තමයි අපි තේරුම් ගන්න. ඉතින් වෙනස් වුණාම අපි තේරුම් ගන්න ඕන ඕක තමයි ධර්මතාවය. අනිත්‍යතාව කියලා කියන්නේ ඒකයි කියලා. ඉතින් ඔය වගේ කාරණා තියෙන අපේ ජීවිතේට තදින් බලපාන. ඒ වගේ වෙලාවල් වල අපි නිශ්චිත වෙනවා. නිශ්චිත වෙනවා කියලා කියන්නේ අර කාරණේ සමග ගැටෙනවා. නැත්තම් ඇලෙනවා. සමහර විට යම් ආකාරයකට මෝහණය, මුලා වීමක් සිද්ධ වෙන්නත් පුළුවන්. ඉතින් එසේ මේ ධර්මතා කොයි විදිහට කොයි ආකාරයෙන් පැවතුණා අපි ඒව සමග ඇලෙන්නේ, ගැටෙන්නේ, මුලා වෙන්නේ නැතුව ජීවත් වීමේ ඒ කුසලතාවය තමයි මේ අනිශ්චිතෝ විහෙරති කියලා කියන්නේ. ඒක අපි වචනෙන් කියන තරම් පහසු නැති බව අපි අපේ ජීවන අත්දැකීම් තුළින් දන්නවා. මේක අපිට වචනෙන් ප්‍රකාශ කරන්න පුළුවන්. මේකයි ක්‍රමයේ කියලා බුදු පියාණන් වහන්සේ අපිට දේශනා කරලා තියෙනවා. අපිටත් ඒක බුදු බණ, බුද්ධ අවවාදය, බුද්ධ දේශනාව කියවලා හොඳින් තේරුම් ගන්නත් පුළුවන්. නමුත් මේක ප්‍රායෝගිකකරණය කරගන්න ගියාම, මේක ක්‍රියාවත් කරන්න ගියාම, ප්‍රැක්ටිස් කරන්න ගියාම මේක සෑහෙන අපහසුතාවයක් ඇති වෙනවා. සමහර වෙලාවට අපේ චිත්තාභ්‍යන්තරයෙන්ම යම් තර්ක විතර්ක ඉදිරිපත් වෙනවා මේ අනිශ්චිත විහරණයට විරුද්ධව. ඒක නිසා මේක එක් පැත්තකින් කියන්නේ සම්පූර්ණයෙන්ම වගේ තමන්ගේ අභ්‍යන්තරයේ සමග කරන සටනක්. ඇතුළත සමග කරන සටනක් වෙනවා. ඇතුළතින් තමයි අපිට නිතරම කියන්නේ ඒක එහෙම වෙන්න බෑ, එහෙම එයා එහෙම වෙන්න බෑ, ඒ දේ එහෙම වෙන්න බෑ, මෙහිමයි වෙන්න ඕන, මෙයා මෙහිමයි වෙන්න ඕන, මේ විදිහයි වෙන්න ඕන ආදී වශයෙන් කියලා. ඉතින් එහෙම වෙන්න පුළුවන් කියන එකයි මෙතන දහමට අනුව කියන්නේ. එහෙම වෙන්න පුළුවන්. වෙනස් වෙන්න පුළුවන්. වෙනස් වීම වලට භාජනය වෙන්න පුළුවන්. එතකොට එතන තවත් යම් කිසි දෙයක් සිද්ධ වෙනවා. ඒ තමයි ඉච්ඡා අලාභ කියන එක. යම් පිච්ඡං නලබති. අපි බලාපොරොත්තු වෙන දේ නෙමෙයි දැන් සිද්ධ වෙන්නේ. අපේක්ෂිත අරමුණ නෙමෙයි දැන් ඒ තුලින් අපිට ඉෂ්ට වෙන්නේ. අපේක්ෂිත ඉලක්කයට යන්න බැරි වෙනවා. ඒ වගේ නොයෙක් ගැටලු පැන නගිනවා. ඉතින් අපි එතෙන්දී බොහොම සබුද්ධිකව, ප්‍රඥාවන්තව ලොකු ඉවසීමක්, කන්ති කියලා අපේ ධහමේ මහා වටිනා කුසලතාවයක් උගන්වනවා. කන්ති, ඉවසා දරා ගැනීම කියන කාරණේ. ඉවසා දරා ගන්නවා කියන එකේ අදහස සමහර අය හිතනවා ඒ වැරද්දට ඉඩ දීමක්, නැත්නම් වැරදි අඩුපාඩුවක්, දෝෂයක් තියෙනකොට ඒකට ඉඩ දීමක් වගේ දෙයක් කියලා කෙනෙක් හිතන්න පුළුවන්.
නැහැ. අත් වශයෙන් මේක නෙවෙයි. වරදක් තියෙනවා නම් අපි උපරිම උත්සාහ කරනවා ඒක සකස් කරගන්න. බාහිර පුද්ගලයෙක් වුණත් ඒක සකස් කරගන්න අපි උත්සාහ කරනවා. නමුත් අපිට සිද්ධ වෙනවා පළවෙනි පියවරේදීම ඒ දෝෂය ඉවසා දරා ගන්න. ඒ අඩුපාඩුව ඉවසා දරා ගන්න. ඒ ඉවසුවේ නැතොත් අපි අභ්‍යන්තරයෙන් අවුල් වෙනවා. අපි අතිරේක අකුසලයක් සකස් කර ගැනීමක් සිද්ධ වෙනවා. ඒක අපේ රැකවරණයක්, අපේ ආරක්ෂාවක් සඳහා තමයි කාන්ති ගුණේ තියෙන ඉවසීම කියන එක. ඉතින් අනිත් පැත්තෙන් ඔය විරිය කියන්නේ ඒකෙම තවත් පැත්තක්. උත්සාහ කිරීම කියන එක. ඉවසා දරාගෙන අනිත් පැත්තට උත්සාහ කරනවා. යම් වෙනසක් ඇති කරගන්න. වීර්ය කරනවා. විවිධ ක්‍රම වලින් උත්සාහ කරලා බලන්න. නිතරම මේ උත්සාහය තුල තියෙනවා සතර පැත්තක් පෙන්නලා අකුසලයක් පැන නැගිලා තියෙනවා නම් දෝෂයක් පැන නැගිලා තියෙනවා නම් uppannānaṁ akusalaanaṁ ධම්මා ඒක දුරු කරගන්න උත්සාහ කරනවා. ඒ උපන් අකුසලයේ කිව්වම ඒකෙන් අදහස් කරන්නේ අජ්ජත් වේවා බහිද්ද වේවා. බහිද්දා වේවා. අජ්ජත් කියන්නේ තමා තුල වෙන්න පුළුවන්. එහෙම නැත්නම් බාහිරේ වෙනත් පුද්ගලයෙක් තුල වෙන්න පුළුවන්. ඒත් අපි උත්සාහ කරනවා ඒක පුළුවන් තරම් uppannānaṁ akusalaanaṁ ධම්මානං පහානාය දුරු කරන්න. එතෙන්දී පුද්ගලයා වශයෙන් විශේෂත්වයක් කරන්නේ නැහැ. අකුසලයේ කොතන තිබුණත් අකුසලයේ මා ළඟ තිබුණත් එහෙමයි අනිත් එක්කෙනා ළඟ තිබුණත් එහෙමයි කියලා ඒ විදිහට ඒක අකුසලයේ විදිහට දැකලා පුද්ගලයා සම්බන්ධ කරන්නේ නැතුව එහෙම දැක්කම හරි පහසුයි. සමහර වෙලාවට අපේ පුරුද්දක් තිබෙනවා මේ අඩුපාඩුකම් වාකම පුද්ගලයාට සම්බන්ධ කරලා කතා කරනවා. දැන් බුදුරජාණන් පුද්ගලයන් තුල තමයි මේවා තියෙන්නේ. නමුත් ධර්මතාවයක් හැටියට දැක්කම වඩා පහසුයි. ඊළඟට සමහර අය තුල අවශ්‍ය කුසලතාවය නැහැ. තවමත් මේ මට්ටමට ඒ ප්‍රමාණයට ඇවිදින්නේ නැහැ. එතකොට අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය. ඒ කුසල ධර්මයේ උපදවන්නත් අපි උත්සාහ කරනවා. ඉතින් එතකොට කා තුලත් නේ Taman තුල උනත් ඒ අවශ්‍ය කුසලතාවය නැත්තම් ඒක උපදින්න තමන්ම වීරිය කරන්න ඕන. වෑයම් කරන්න ඕන. මහන්සි වෙන්න ඕන. අපිට පේනවා නම් අනිත් එක්කෙනා ළඟ ඒ කුසලතාවය නැහැ කියලා යම් ප්‍රයත්නයක් දරන්න ඕනේ ඒක උපද්ද ගන්න. උපද්දවන්න. උපද්දා ගැනීමට ඔහුට අත දෙන්න, මඟ පෙන්වන්න, කියලා දෙන්න උත්සාහ කරන්න. ඉතින් මේක බහිද්දාවේ අනිත් පුද්ගලයා තුල අපි කුසලයේ උපද්දනකොට ඒක 100% සාර්ථක නොවෙන්න පුළුවන්. 100% සාර්ථක නොවෙන්න පුළුවන්. ඉතින් ඒකට අපිට කරන්න දෙයක් නැහැ. එතෙන්දී අපි සමහර විට ඔහුව මගහැර යෑමක් පරිවර්ජනා කියලා අපි කියනවා බුදුදහමේ. මගහැර යාමක් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ තැනත්තාගෙන් අයින් වෙන්න නැත්නම් ඒ තැනත්තා අයින් කරගන්න පුළුවන්. ඒ වගේ පරිස්සමෙන් අපිට ඒ දේ කරන්න පුළුවන්. මගහැර සිටීම කියන එක මේ කියන කාරණා. දැන් මට මේ ඊයේ පෙරේදා ස්වාමීන් වහන්සේ කෙනෙක් මා සමග කතා කළා. උන්වහන්සේ තරුණ හාමුදුරු කෙනෙක් පැවිදි වුණේ ග්‍රාමවාසී විහාරස්ථානයක. ඉතින් වයස 28 දී විතර උන්වහන්සේ බලාපොරොත්තු වුණු දේ ඒ විහාරස්ථානයේ පැවිදි ජීවිතයේ ඒ විහාරස්ථානයේ වටපිටාව තුලින් ඉෂ්ට වෙන්නේ නැහැ. උන්වහන්සේ ගැන කලකිරීමෙන් වගේ ජීවත් වෙන අතරේ තමයි මට අපේ යෝගී මහත්තයෙක් හරහා මුණ ගැස්සලා තිබුණේ. ඉතින් පළමුවෙන් මං කරේ ඒ ධර්මතාවයේ තේරුම් කරලා දෙන්න. එහෙම වෙන්න පුළුවන්. යම් පිච්ඡං නලබති. අපි අපේක්ෂා කරන දේ ඉෂ්ට නොවෙන්න පුළුවන්. අපි බලාපොරොත්තු වුණු තැන. සමහර විට ඒ වටපිටාවේ ඒ தત્ත්වය ඇති කරන්නත් බෑ. එහෙනම් පරිස්සමෙන් ඒ වටපිටාව මගහැරීම සුදුසු. ඒක නිසා අපි උන්වහන්සේට විවේක තැනක් එක් කරගෙන ගිහිල්ලා පෙන්නලා ඉතින් එතන ඉන්න ස්වාමීන් වහන්සේටත් හඳුන්වා දීලා මේ ස්වාමීන් වහන්සේට විවේක ස්ථානයට ඇවිල්ලා ඒ කටයුතු කරගන්න අවස්ථාව දෙන්න කියලා. ඉතින් තීරුම් ගත්තා. තමන් පැවිදි වුණු මේ ස්ථානයේ අවශ්‍ය කරන විවේකය නැහැ, බණ භාවනා කරගන්න වටපිටාවක් නැහැ. ඒක පරිස්සමෙන් මගහැරලා යනවා.
එතන එක ගැටලුවක් ඇති කරගන්න නැතුව. ස්ථාන වගේ නෙමෙයි පුද්ගලයන් මගහැරීම හරි පරිස්සමෙන් කළ යුතුයි මේ ධර්ම මාර්ගයේදී ආර්ය මාර්ගයේදී. අපි හුඟක් වෙලාවට පුද්ගලයන් අයින් කරන්න උත්සාහ කරනවා. පුද්ගලයන්ගේ අවශ්‍ය කුසලතා වර්ධනය කරන්නේ නැතුව සමහර වෙලාවට. ඉතින් ඊට වැඩිය සුදුසුයි අපි උත්සාහ කරන්න ඕන යම් ආකාරයක පුද්ගලයාට අවබෝධ කරලා දීලා තේරුම් කරලා දීලා එහෙම කරන්න. බැරිම අවස්ථාවක් වුණොත් අපි මග හරිනවා. මග හැර සිටිනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මග හැරීමත් අපිට උගන්වලා තියෙනවා. පරිවර්ජනා පහතබ්බ ආසවා කියලා. සමහර කෙලෙස් ආසව අපිට දුරු කරගන්න වෙන්නේ මග හැරීමෙන් කියලා. ඉතින් ওই විදිහට මේ අනිශ්චිත විහරණය කියන එක හරි සූක්ෂම වැඩපිළිවෙලක්. බොහොම සියුම් වැඩපිළිවෙලක් ඒක. ප්‍රඥාවෙන් කරන වැඩපිළිවෙලක්. සිහියෙන් කරන දෙයක්, වීරියෙන් කරන දෙයක්, ලොකු ඉවසීමකින් කරන දෙයක්. මේ නොඇලී නොගැටී නොමුලාව ඉන්නේ. ඒක සමහර වෙලාවට තිබෙන අකුසලයක් දුරු කිරීමක්, නැති කුසලයක් උපද්දා ගැනීමක් වැනි දෙයකින්, ඒ වගේම තියෙන කුසලයේ වැඩි දියුණු කිරීමක්, අකුසලයක් ඇති නොවෙන්න වග බලා ගැනීමක්, මේ වගේ දේවල් හරහා කෙරෙන දෙයක් වෙන්න පුළුවන්. ඉතින් මේවා අපිට මේ අපි කතා කරන දේ අපිට දිනදා ප්‍රායෝගිකව සාමාන්‍ය ජීවිතය තුළ අපිට පුළුවන්කම තියෙන්න ඕන ධම්මානුධම්ම පටිපදා වලට ගන්න. ඒකට තමයි අපි ධර්ම ප්‍රායෝගික කරගන්නවා කියලා කියන්නේ. ඉතින් මේ හැකියාව හුඟක් දෙනකොට තියෙනවා. බැරි නෑ අපි තේරුම් ගත්තොත්. ඉතින් ওই විදිහට අපේ ජීවිතයේ අභ්‍යන්තර වේවා බාහිර වේවා මේ අපි අත්විඳින අත්දකින කවර දෙයක් සමග වුවද ඇලෙන්නේ ගැටෙන්නේ මුලා වෙන්නේ නැතුව කටයුතු කිරීමයි මෙතනින් අදහස් කරන්නේ. ඔය මම කෙටියෙන් මතක් කළේ අනිශ්චිත විහරණය පිළිබඳව. ලෝකේ නච කිංචි ලෝකේ උපාදීයති. මේක තමයි ලෝකය කියලා කියන්නේ. 아무තු දෙයක් නෙවෙයි. අපේ කය මනස දෙකත් ඒ කය මනසට ගෝචර වෙන වටපිටාවක්. ඉතින් ඒ සමස්තයම ඇලෙන්නේ ගැටෙන්නේ මුලා වෙන්නේ නැතුව කටයුතු කිරීම. ඒකම තමයි නිවන කියලා කියන්නේ. නිවීම සැනසීම තියෙන්නේ එතන තමයි. එතකොට පේනවා නිවන් දකින්නේ මේ ලෝකයේ තුල. මේ ලෝකයෙන් වෙන ලෝකයකට ගිහිල්ලා නිවන් දැකීමක් නැහැ. ඉතින් වෙනත් ලෝකවලට ගිහිල්ලා නිවන් දැකීමක් ගැනත් කතා කරනවා නේද? සමහර වෙලාවට. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ එහෙම එකක් නැහැ. එහෙම දේශනාවක් නැහැ. නචකින්චි ලෝකේ උපාදීයති අනිශ්චිතෝච විහෙරති. මේ ලෝකේම තේරුම් අරගෙන කොමක්ද ලෝකය කියන්නේ, ලෝක ස්වභාවය කොමක්ද කියලා තේරුම් අරගෙන ඒ ලෝකයේ තුලම වාසය කරමින් එහි නොඇලී නොගැටී නොමුලාව ජීවත් වීමට පුහුණු වීම හරහා ලබන ඒ අනිශ්චිත විහරණය. නොඇලී නොගැටී නොමුලාව ජීවත් වීමමයි නිවන කියලා කියන්නේ. ඒ සඳහා අපිට උපකාරී වෙන්නේ මඟ පෙන්වන්නේ බුද්ධ දේශනා නිසා. අපි බුද්ධ දේශනාම තවදුරටත් සාකච්ඡා කරනවා විමසනවා. ඒකයි ස්වභාවය. දැනට අපි සූත්‍ර දේශනා සාකච්ඡාවට අරගෙන තිබෙනවා. දැනට අපි මේ මාතෘකාවෙන් අනිශ්චිත විහරණය කියන මාතෘකාව තුළින් යද්දී අපි මේ දිනවල තෝරාගෙන තියෙන්නේ විභංග දේශනා. විභංග දේශනාවල විශේෂත්වයක් තිබෙනවා. කෙලින්ම ඍජුවම වාගේ අතිරේක විස්තර නැතුව ධර්මකාරණා පමණයි ඉදිරිපත් වෙන්නේ. දැනට අපි තෝරාගෙන තියෙන සූත්‍රය අරණ විභංග සූත්‍රය. ඉතින් දැන් අපිට මේවා දිගහැර ගන්න හැකියාව තියෙනවා. අපේ නිවෙන මග ස්කයිප් ගිණුමට ඇතුළත් කරලා තිබෙනවා ඒ සූත්‍රය. ඒක ක්ලික් කරපුවාම ඒ සූත්‍රය දිගහැරෙනවා. ඊට පස්සේ අපිට පුළුවන්කම තිබෙනවා ඒ පහළට යන්න. සූත්‍රය ඇතුළත් වෙලා තියෙන්නේ මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසකේ විභංග වර්ගයේ. විභංග වර්ගයේ 9 වෙනි සූත්‍රය අරණ විභංග සූත්‍රය. ඉතින් අපි පාවිච්චි කරන මුදුකාංගය පිටක.lk. ඉතින් එහි ගියාම ඒ සූත්‍රයට ගියන් පස්සේ සූත්‍රය අංකණය කරලා තියෙන පහළට.
ඔබට පේනවා ඇති අරණ විභංග සූත්‍රය අංක කරලා තියෙන්නේ 323 ඉඳලා 24 25 ආදී වශයෙන් පහළට යනවා. පහළට යනවා. කියපුවාම අපි අදට කතා කරන කොටස වෙන්නේ 331 නමින් තියෙන කොටස. සූත්‍රේ. ඒ තමයි ජනපද නිරුත්තිං නාබිනිවේසෙය්‍ය සාමඤ්ඤං නාති දාවෙය්‍ය කියන කොටස. එතකොට මේ බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන මේ කාරණා රණ ධර්ම සහ අරණ ධර්ම කියලා අපි කලින් තේරුම් ගත්තා. රණ කියන්නේ කෙලෙස් වලට. එතකොට රණ ධර්ම රණ ප්‍රතිපදා කියලා කියන්නේ කෙලෙස් ඇති වෙන කරුණු. කෙලෙස් ඇති වෙන්න හේතු වෙන කරුණු. ඒවා කෙලෙස් කියන්න බෑ. නමුත් කෙලෙස් ඇති වෙන්න හේතු වෙන. ඉතින් ඒවා පෙන්නලා දෙනවා බුදුරජාණන් වහන්සේ. ඒ වගේම අරණ රණ නොවන කියන අර්ථයෙන් තමයි අරණ කියලා කියන්නේ. අරණ. එතකොට නිකලෙස් බව ඇති කරගන්න ආකාරයත් ඒකම පෙන්නලා දෙනවා. මෙන්න මේක ක්ලේශයක් ඇති වෙන්න හේතුවක්. එතකොට ඒ හේතුව පෙන්නලා කොහොමද නිකලෙස් විදිහට ඒක පරිහරණය කරන්නේ, භාවිතා කරන්නේ කියන එක තමයි මේ අරණ විභංග දේශනාවේ දක්වන්නේ. එතකොට එවැනි කාරණා උදාහරණ වශයෙන් කීපයක් බුදු පියාණන් වහන්සේ උදාහරණ වශයෙන් දක්වන. කාමය පිළිබඳව සඳහන් කරා. ඒ වගේම අත්තකිලමතාන යෝග, කාමසුකල්ලිකාන යෝග පිළිබඳව සඳහන් කළා. ඒ වගේම උස්සාදන අපසාදන පිළිබඳව සඳහන් කරා. කාමසුඛ නෙක්ඛම්මසුඛ පිළිබඳව සඳහන් කළා. ඒ වගේම රහෝවාද සම්මුඛවාද පිළිබඳව සඳහන් කළා. තරමාන භාෂණ අතරමාන භාෂණ පිළිබඳව සඳහන් කළා. ওই වගේ අර කෙලෙස් ඇති වෙන කාරණා මේ සූත්‍රයේ දිගට ඉදිරිපත් කළා බුදුරජාණන් වහන්සේ. ඉදිරිපත් කළා විතරක් නෙමෙයි ඒවයින් නිකලෙස් වෙන්න ඒවා අනිශ්චිතව පරිහරණය කරන ආකාරය, භාවිත කරන ආකාරය දේශනා කළා. ඉතින් අද අපි ඇවිල්ලා තියෙන්නේ සූත්‍රයේ ඒ විදිහට දක්වන කාරණා වලින් අන්තිම කාරණේට. අපි ඒ කාරණේට අවධානය යොමු කරමු. ජනපද නිරුත්තිං නාබිනිවේසෙය්‍ය සාමඤ්ඤං නාති ධාවෙය්‍ය. එතකොට මේ වන විට බුදුරජාණන් වහන්සේ මතු කරලා දීලා තියෙන මේ භාෂා ගැටලුව. අපි හැම දෙයක්ම විශේෂයෙන් එකිනෙකා අතර sannivedanaya කරගන්නේ මේ භාෂාව මාධ්‍යයෙන්. මිනිස්යන්ට පමණයි භාෂාව කතා කරන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් අපි ඒ අනුව අපිට උපන්නයින් පස්සේ අපේ මවගෙන් භාෂාවක් උරුම වෙනවා. ඒක නිසායි අපි ඒකට මව්බස කියන්නේ. ඉතින් යම් අවස්ථාවක් උදා වෙනවා මේ භාෂාව හසුරවන්න පුළුවන් වයසක් වෙනවා. ඒ වයසට ආපුවාම අපේ මව්පියෝ අපිට බසක් උගන්වනවා. sannivedanaya කරගන්න, අදහස් වමාරු කරගන්න අවශ්‍ය නිසා. ඉතින් මේ භාෂ අපි ඉගෙන ගන්න. මව්බස. ඉතින් මේ භාෂේ යම් යම් ප්‍රවීණතාවයක් තවදුරටත් ව්‍යාකරණ රීති සම්ප්‍රදායන් ආදී දේවල් අපි ඉගෙන ගන්න. ඉගෙනගෙන එතන ඉඳලා අපි මේ බහ තෝරගෙන බස හසුරවන්න පටන් ගන්නවා. ඒ කියන්නේ කොටිම කිව්වොත් කතා කරන්න, ලියන්න, කියන්න පුරුදු වෙනවා. ඒ හැකියාව අපි ඇති කරගන්න. ඒතර ඒ හැකියාව තුලින්මයි අපි ධහම තේරුම් ගන්නේ, ධර්මය අවබෝධ කරගන්නේ. ඒක නිසා මෙහිදී බුදුරජාණන් වහන්සේ භාෂාව පිළිබඳ සෑහෙන අවධානයක් ඇති කරලා තියෙනවා අපේ. ඒ පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕන කියලා. ඉතින් කලිනුත් මේ භාෂාව සම්බන්ධ කාරණා තමයි ඉදිරිපත් කළේ. රහෝවාදං නභාසෙය්‍ය සම්මුඛා කියනං නභානේ කියන කාරණේ. ඊළඟට අතරමානෝ භාසෙය්‍ය නොතරමානෝ කියන කාරණේ. ඒ වයින්ුත් ඉදිරිපත් උනේ පැහැදිලි කරේ භාෂාව භාවිතා කිරීමේදී අපි කොයි විදියට කටයුතු කරන්න ඕනද කියලා.
දැන් මේ කාරණේ තුන්වෙනි ඉදිරිපත් කරන කාරණෙත් එහෙමයි. ජනපද නිරුත්තිං. දැන් නිරුත්ති කියන්නේ අපි දන්නවා භාෂාවට කියලා. මෙතන ජනපද නිරුත්ති කියන්නේ ප්‍රාදේශීය විවාහාර කියලා අපිට කියන්න පුළුවන්. නොඑක් වශයෙන් ලෝකේ විවාහාර තියෙනවා. නිරුක්ති භාෂා තියෙනවා. එතකොට ඒවා විවිධ වෙන්න පුළුවන්. එකම රටේ වුණත් දැන් අපේ ශ්‍රී ලංකාව ගත්තොත් අපේ පළාත් අනුව භාෂා භාවිතයේ වෙනස්කම් තිබෙනවා. එක් පළාතක එකම දෙයකට විවාහාර කරන වචනේ තව පළාතකට ගියාම ඊට වැඩිය වෙනස් විදියටයි භාවිතා කරන්නේ. ඉතින් ඒ කාරණේ බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී පැහැදිලි කරලා තියෙනවා. එහෙම වෙන්න පුළුවන්. මේ විවිධත්වයක් ලෝකේ තියෙනවා. ඉතින් අපි ඒ ජනපද නිරුත්ති යම් ප්‍රදේශවල රටවල් අනුව ප්‍රදේශ අනුව මේ නිරුක්තිය වෙනස් වෙනවා. භාෂාව වෙනස් වෙනවා. එහි පද අර්ථ මේවා වෙනස්කම් තිබෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී අපිට මතක් කරලා තියෙනවා ජනපද නිරුත්තිං න අබිනිවේෂය නාබිනිවේෂය. අබිනිවේෂ කියන්නේ යමකට බැස ගන්නවා, ඒක තදින් අල්ලා ගන්නවා, මමත්වයෙන් ගන්නවා කියන අදහස. දැන් සාමාන්‍යයෙන් හුඟක් අය තමන්ගේ බසට අබිනිවේෂණය වෙනවා. තමන්ගේ භාෂාවට. දැන් අපි සිංහල කතා කරන අය හැටියට ගත්තොත් සාමාන්‍ය කෙනෙක් හිතන්න පුළුවන් සිංහල තමයි හොඳම භාෂාව. සිංහල තමයි උසස්ම එක ආදී වශයෙන් හිතන්න පුළුවන්. ඉංග්‍රීසි භාෂාව හරි වෙනත් භාෂාවක් ද්‍රවිඩ භාෂාව හරි මොනවා හරි හින්දු භාෂාව හරි ඉගෙන ගත්ත කෙනෙක් නැත්නම් ඒකට තමන්ගේ මව්පියන්ගෙන් උරුම වෙච්ච තමන්ගේ ජන වර්ගයෙන් උරුම වෙච්ච භාෂාව ඒකම තමයි උසස් ඒකම තමයි ශ්‍රේෂ්ඨ කියලා හිතන්න පුළුවන්. එහෙම හිතනවා හුඟක් අය. නමුත් මේවා ඔක්කොටම බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරන වචනේ කතා විවාහාර නැත්නම් ජනපද නිරුක්ති කියලා. ඒකෝ මේ කතා විවාහාරයන් තියෙන්නේ භාෂා විවාහාරයන් තියෙන්නේ අපිට sannivedanaya කර ගැනීම සඳහා මිසක අබිනිවේෂණය සඳහා නොවේ. ඒකයි මෙතෙන්දී අපිට අවවාදයක් කරන්නේ නාබිනිවේෂය. නාබිනිවේෂය කියලා. ඒ තදින් බැස ගන්න අවශ්‍ය නැහැ. අනිත් පැත්තට දේශනා කරන සාමාන්‍යං නාති ධාවේය. ඒ කියන්නේ සාමාන්‍ය කියන වචනයෙන් අදහස් කරේ සමඤ්ඤ. සමඤ්ඤා වෝහාර පඤ්ඤත්ති කියලා බුදුදහමේ විශේෂ කාරණා තුනක් බුදුරජාණන් වහන්සේ පෙන්නලා තියෙනවා. සමඤ්ඤා සාමාන්‍ය සමඤ්ඤා වෝහාර පඤ්ඤත්ති කියලා. ඒ කියන්නේ මේ සාමාන්‍යයෙන් මේ පඤ්ඤත්ති වෝහාර සමඤ්ඤා පනවා ගන්න දේවල් තියෙනවා. පිරිසක් එකතු වෙලා අපි මෙහෙම කියමු මෙහෙම කරමු ආදී වශයෙන්. ඊට පස්සේ ඒක විවාහාර කරන්නත් පටන් ගන්නවා. ඒකයි මේ වෝහාර සාමාන්‍ය කියන වචන වලින් අදහස් කරන්නේ. අර පනවගත් එක විවාහාර කරන්න පටන් ගන්නවා. ඉතින් ඒවා ඉක්මවා යන්නත් එපා කියනවා. මොකද ඒවා ඉක්මවා ගියන් පස්සේ එතනත් ගැටුමක් ඇති වෙනවා. දැන් මෙතන මේ මුලින්ම දක්වන්නේ මේ රණ කෙලෙස් ඇති වෙන ආකාරය. ජනපද නිරුක්ති වලට ඒ ජනපද වාසීන් මනාපයි කැමති. ඒ විදිහට කතා කරන්න තමයි කැමති. එතකොට ඒක අපි තේරුම් ගන්න ඕන කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ. ඒ සාමාන්‍ය ඒ ලෝක විවාහාරය ඉක්මවල යන්නත් එපා කියලා. ඉතින් ඔය කීටි ප්‍රකාශනයේ බුදුරජාණන් වහන්සේ උද්දේශ වශයෙන් දේශනා කළා. ඊට පස්සේ විභංග කරනවා. එතකොට අපිට මේ කාරණේ වඩාත් හොඳට තේරෙනවා. උන්වහන්සේම විභංග කරනවා නැත්නම් අටුවා කරනවා. ඉතිකෝ පනේතං උත්තං කිංචේතං පටිච්ච උත්තං. ඉහෙත ප්‍රකාශනයේ කුමක් අරබයාද මා විසින් කීවේ කියලා. ඉතින් එකින් එක විස්තර කරනවා. කතංච බික්කවේ ජනපද නිරුත්ත්‍යාච
අබිනිවේෂෝ හෝති සාමඤ්ඤාය සමඤ්ඤාය ච අතිසාරෝ. මොකද්ද මේ ජනපද නිරුක්තියට බැස ගන්නවා කියලා කියන්නේ? ඒ වගේම විවාහාරය ඉක්මවනවා කියලා කියන්නේ. සාමඤ්ඤං නාති දහවෙය කියලා නේ කිව්වේ. මේකට තදින් බැස ගැනීම විවාහාරය ඉක්මවීම කියලා කියන්නේ මොකද්ද කියලා බුදුරජාණන් වහන්සේ උදාහරණ වලින් පැහැදිලි කරනවා. ඉද බික්කවේ තදේකච්චේසු ජනපදේසු එක එක ජනපදවල එක එක ප්‍රදේශවල පාතීති සංජානಂತಿ පත්තන්ති සංජානಂತಿ විත්තන්ති සංජානಂತಿ සරාව සංජානಂತಿ ධාරෝපන්ති සංජානಂತಿ පෝනන්ති සංජානಂತಿ පිශීලවන්ති සංජානಂತಿ. දැන් මේ උදාහරණයට ගන්නේ බුදුරජාණන් වහන්සේ පාත්‍රය. මේ අපි ආහාර ගන්න ආහාර බඳුන බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලා පාවිච්චි කරා එහෙම පාවිච්චි කරනවා පාත්‍රයක්. බුදුරජාණන් වහන්සේ එහෙම තිබුණා. එතකොට බුදුරජාණන් වහන්සේ ජීවත් වුණු මධ්‍ය දේශයේ නැත්තම් අපි කෝසල ජනපදයේ කියමු. ඒ ජනපදයේ කොසල් රටේ පත්ත කියලා එකට භාවිතා කරේ. ඒක නිසා හැමතැනම පත්ත කියන වචනේ තමයි මාගදී භාෂාවේ ඒකට තියෙන්නේ. ආහාර ගන්න බඳුන. හැබැයි බුදුරජාණන් වහන්සේම පෙන්නනෝ තදේකච්චේසු ජනපදේසු මේ අනිත් ජනපදවල මෙන්න මේ විදිහටයි එහෙ ගියාම මේ අපි ආහාර ගන්න බඳුනට ඒගොල්ලෝ කියන්නේ. සමහර ඒවායි පාති කියන. පාත්‍රේ තමයි පාති කියන්නේ. තවත් ප්‍රදේශවල විත්ත කියනවා. නැත්තම් සරාව කියනවා. ධාරෝප කියනවා. පෝන කියනවා. පිශීල කියනවා. ඉතින් ඒ විදිහට තේසු ජනපදේසු සංජානಂತಿ. ඒ ජනපදවල ඒගොල්ලෝ එම එකම භාණ්ඩය එකම වාජනය හඳුන්වන්නේ විවිධ වචන වලින්. ඉති යතා යතානං තේසු ජනපදේසු සංජානಂತಿ තථා තසා තාමසෝ පරාමසෝ අබිනිවිස්ස වෝහරති. එතකොට මේ අබිනිවේෂණය කරනවා කියන්නේ මොකද්ද කියලා එතෙන්දී පැහැදිලි කරා. යතා යතානං තේසු ජනපදේසු සංජානಂತಿ. ඒ ජනපදවල යම් ආකාරයෙන් මේ වාජනේ හඳුන්වනවද තථා තාමසා පරාමසා අබිනිවිස්ස වෝහරති. මිනිස්යන්ගේ ස්වභාවයක් තියෙනවා. ඒ විදිහටමයි ඒක තාමසා පරාමසා. ඒ වචනේම දැඩිව ගන්නවා. ඒකම තමයි හරි කියලා ඒ ජනපදවලයි ඒක දැඩිව ගන්න. අරගෙන ඒක විවහාර කරනවා. ඉද මේව සත්‍යං ඕගමඤ්ඤන්ති කියලා. ඒ කියන්නේ මේ වචනේ තමයි හරි, ඔය අනිත් වචන ඔක්කොම වැරදි කියන පුරුදු වෙන. ඒවං කෝ භික්ඛවේ ජනපද නිරුත්ත්‍යාච අබිනිවේෂෝ හෝති සමඤ්ඤායච අතිසාරෝ. අර ජනපද නිරුක්තියට අර පනවාගත්ත දෙයටත් තදින් බැස ගැනීමක් සිද්ධ වෙනවා. දැඩිව බැස ගැනීමක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ විවාහාරයේ ඉක්මවීමක් සිද්ධ වෙනවා එතන. විවාහාරයේ ඉක්මවීමක් කියලා කියන්නේ සමඤ්ඤාය අතිසාරෝ කියලා කියන්නේ අර විවාහාර කරන්න ඕන නම් ඒ තැනදී ඒ විදිහටයි. ඒකම හරිය කියලා දැඩිව ගන්න ඕනේ නෑ. ඒ ප්‍රදේශෙට ගියාම ඒ ප්‍රදේශයේ ඒකට කියන වචනේ මොකද්ද කියලා ඒ ප්‍රදේශයේදී එහෙම කියන්න ඕන. මොකද හේතුව එහෙම නැත්තම් ඒ ප්‍රදේශයේ අයට ඒක තේරෙන්නේ නැහැ. එක කාරණයක්. දැන් අපි ඉංග්‍රීසි භාෂාව පාවිච්චි කරන ප්‍රදේශයකට ගියොත් අපිට ඉංග්‍රීසි භාෂාවෙන් කියන වචනේනේ කියන්නේ. නැත්තම් ඒ ප්‍රදේශයේ අයට ඒක තේරෙන්නේ නැහැ. කඩේකට ගිහිල්ලා අපි බඩුවක් ඉල්ලනකොට ඒ පුද්ගලයාගෙන් අපිට ඉල්ලන්න වෙන්නේ ඕගේ භාෂාවෙන්. මේ අහවල් දෙය දෙන්න. එතකොට තමයි එයාට තේරෙන්නේ මේ. ඒක නිසා ඒ සමඤ්ඤාව ඉක්මවන්නත් බෑ. විවහාරයේ ඉක්මවන්නත් බෑ. අනිත් එක ඉදමේව සත්‍යම් මෝගමඤ්ඤං කියලා ඒකේ දැඩිව ගන්නත් බෑ. මේ වචනේමයි හරි අනිත් වචන ඔක්කොම වැරදි. ඒක නිසා ඔක්කොම අයින් කරන්න ඕන කියලා. ඉතින් ඒ වගේ දේවල් ලෝකේ සිද්ධ වෙලා තියෙනවා. දැන් උදාහරණයක් හැටියට ජර්මනියේ සිද්ධ වුණු දේ.
ජර්මන් භාෂාවම තමයි හරි භාෂාව, අනිත් ඒවා වැරදි කියන්නේ. නැත්නම් ජර්මන් එක හරිම කියන තැන ඒ ජර්මන් පාලකයෙක් හිටියා. කවුරුත් දන්න ඒ හිට්ලර් ඒ අදහසේ හිටියා. ඉතින් මොකද වෙන්නේ? අනිත් අයගේ අදහස් වලට, අනිත් අයගේ මතිමතාන්තර වලට ඒගොල්ලන්ගේ භාෂාවට ඉඩක් නැහැ. එහෙම තියෙනවා. නමුත් මේ භාෂාව තියෙන්නේ අපිට ඒක අල්ලගෙන රණ්ඩු කරගන්න, තමන්ගේ භාෂාවම හරි කියන්න, අනිත් අයගේ භාෂාව වැරදි කියන්න. ඒ තමන්ගේ දැඩිව අල්ලගෙන කටයුතු කරන්න නෙවෙයි. විවහාරය වෙන විදිහට විවහාරය කරන්න. විවහාර මාත්‍රේ ඉක්මවා යන්න හොඳ නැහැ. ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාව. මේක ඉක්මෙව්වොත් අන්න එතන රණයක් ඇති වෙනවා. ක්ලේශයක් ඇති වෙනවා. මොකද හැමෝම තම තමන්ගේ භාෂාවට කැමැත්තක් තියෙනවා. Tamanට ඒකෙන් කිව්වම තමයි තේරෙන්නේ. ඉතින් ඒක නිසා ඒක දැඩිව ගන්න අවශ්‍ය කරන්නේ නැහැ. ඒකයි මේ කියන්නේ. ඉතින් ඔය රණ ප්‍රතිපදාව ඉස්සර වෙලාම පෙන්නනවා. බුදුරජාණන් වහන්සේ මේ කෙලෙස් ඇති වෙන එක කාරණයක්. වචන අල්ල ගන්නවා කියලා ඒකට කියනවා. වචනේ නෙමෙයි අපි අල්ල ගන්න ඕන. ඒකේ අදහස. ඒකයි චතුපටිසම්භිදාවේ අත්ත කියලා අත්තපටිසම්භිදාව කියලා එකක් තියෙනවා. ධම්ම සහ අත්ත. ඔක සාමාන්‍යයෙන් නම් තියෙන්නේ අත්ත ධම්ම නිරුක්ති පටිභාන කියලයි වචන පේලිය තියෙන්නේ. නමුත් ඕකේ මුලට එන්නේ ධම්ම කියන්නේ කාරණේ. ඒක කාරණේ තේරුම් ගන්න. කාරණේ අර්ථය තමයි අපි තේරුම් ගත යුතු. මේ කාරණේ මොකද්ද කියන්නේ? එතකොට ඒ කියන දේ තේරුම් ගැනීම සඳහා අපිට සමහර විට භාෂා එකක් නෙමෙයි කීපයක් භාවිත කරන්න වෙනත් වෙන්න පුළුවන්. භාෂා කීපයකින් ඉදිරිපත් වුණත් අපි එතෙන්දි දක්ෂ වෙන්න ඕන අර්ථය අල්ලගන්න. ඒ අර්ථය අල්ලා ගැනීමෙහි දක්ෂතාවය තමයි අපිට තියෙන්නේ. මොකද්ද අර්ථය කියන්නේ කියලා. මේකෙන් කියවෙන දේ මොකද්ද කියලා. ඒක අල්ලා ගැනීමේ දක්ෂකම තියෙනවා. ඉතින් ඔය ධර්මයේ තේරුම් ගන්නවා කියලා අපි කියන්නේ. ධර්මයේ තේරුම් ගන්නවා කියලා කියන්නේ එහි අර්ථය අල්ලා ගන්නවා කියලා. මොකද්ද මේකෙන් කියන්නේ? වචනේ අල්ලා ගන්න හොඳ නැහැ. ඒකේ තම තමන්ට රුචි වචන පාවිච්චි කරන්න පුළුවන්. ඒකයි බුදුරජාණන් වහන්සේ යම්කිසි කාරණයක් පැහැදිලි කරද්දී තනි වචනයක් භාවිතා කරලා නැහැ. එකම දෙයට වචන කීපයක් භාවිතා කරලා තියෙනවා. සමහරට ඒවා ජනපද නිරුක්ති වෙන්න පුළුවන්. උන්වහන්සේ ජනපද නිරුක්තිය අබිනිවේෂණය කළත් නැහැ. සමඤ්ඤා නැත්නම් සාමාන්‍යයේ ඉක්මවලත් නැහැ. සමඤ්ඤං නාති ධාවේ. ඒක ඉක්මවා යෑමකුත් කළා නැහැ. ඉතින් අපි බලුවොත් ධර්මයට ගිහිල්ලා බැලුවොත් අපි නොඑක් වචන පාවිච්චි කරලා තියෙනවා. දැන් අපි මේ කාලේ පාවිච්චි කරන ඔය සමහර වචන ගත්තොත් උදාහරණයක් ඇටියට මේ අනිත්‍ය කියලා වචනයක් තියෙනවා, අනිත්‍ය කියලා වචනයක් තියෙනවා. දැන් සමහරු මේ වචනේ අල්ලගෙන තියෙනවා. සමහරු කියන අනිත්‍ය කියන වචනේ හරි, අනිත්‍ය කියන වචනේ වැරදි කියලා. නෑ, මේ වචන දෙකම ජනපද නිරුක්ති දෙකක්. ඊළඟට ඕක සමහරට ඉංග්‍රීසියෙන් කියන්නේ තවත් වචනයකින් වෙන්න පුළුවන්. ඉංග්‍රීසි භාෂාවෙන්, ද්‍රවිඩ භාෂාවෙන්, හින්දු භාෂාවෙන්, තවත් ලෝකේ තියෙන වෙනත් ජනපද නිරුක්තියකින් ඔය කාරණේ ඇහුවොත් පිට වැඩි වෙනස් විදිහේ වචන පාවිච්චි වෙන්න පුළුවන්. නෑ, මේවා ජනපද නිරුක්ති. මේවා අල්ලගන්න හොඳ නෑ. අපි සිංහල කතා කරන අය හුඟක්ම පාවිච්චි කරන්නේ සංස්කෘත ඌරුවට උළු වචන. පාලි වචනත් අපි පාවිච්චි කරනවා. ඉතින් අනිත්‍ය කියන්නේ සංස්කෘත වචනේ, අනිත්‍ය කියන්නේ පාලි වචන. ඊට පස්සේ තවත් අය අපි දකිනවා සංස්කෘත වචන නැත්තම් අපි මේ පාවිච්චි කරන වචන වැරදි. පාලි වචනේ හරි කියලා කියන්න පුරුදු වෙලා තියෙනවා. වචන කිසි දෙයක හරි වැරදි කියන්න බෑ. වචන කියන්නේ ජනපද නිරුක්ති.
තේසු ජනපදේසු ඒ ජනපදවල සංජානනය කරන විදිය හඳුන්වන විදිය. එතකොට අපි මේ වචනය පහු කරගෙන ගිහිල්ලා ඒ කියන්නේ කාරණය ධර්මය පහු කරගෙන ගිහිල්ලා අර්ථය අල්ලගන්න පුළුවන් වෙනවා. ඒක තමයි අවශ්‍ය වෙන්නේ. අවබෝධය කියන්නේ ඒකයි. එහෙම නැත්නම් අපි මේ වචනවල පටලැවි ඉන්න ඉඩ තියෙනවා. ඒකයි සමහර වචන භාවිතා වෙන්නේ වෙනත් අර්ථවලින්. යමක් තිබුණු තැනින් අතුරුදහන් වුණාම අපේ සිංහල විවහාරයවල පාවිච්චි වෙලා තියෙන රහත් උනාද කියලා. ඉතින් එතකොට එතෙන්දී යම් කෙනෙක් ඒ විවහාරක ඒක ජනපද නිරුක්තියක්. කෙනෙක් කියන්න පුළුවන් ඒ භාවිතේ වැරදි. රහත් කියන එක භාවිතා වෙන්නේ මේ වගේ උසස් එකකට ශ්‍රේෂ්ඨ එකකට කියලා. ඔව් අපි තේරුම් ගන්න ඕන ඒක අරහන්ත අරහා අරහත් කියන වචනේ පාවිච්චි වෙලා තියෙනවා. අරහෝ වගේ වචන පාලි භාෂාවෙම යෙදලා තියෙනවා. සමහර විට ගැමී ඒක භාවිතා කරන්න පුළුවන් අර විදියට. තිබුණු දේ පේන්නේ නැහැ. හිටි පුද්ගලයා දැන් නැහැ. මේ මිනිස්සයා රහත් වුණාද කියලා. එතකොට එතෙන්දී ඒ සමඤ්ඤය නැත්තම් ජනපද නිරුක්තිය හරි. මොකද එතන සන්දර්භීය අර්ථයෙන් සන්දර්භය කියන්නේ වටපිටාවට අනුව තමයි ඒක එයා භාවිතා කරේ. එතන එයා යම්කිසි දෙයක් sannivedanaya කරන්න ඒක කිව්වා. අපි ඒක අල්ලගෙන යත් එක රණ්ඩු කරන්න ගියොත් අපි ඔන්න රණ ප්‍රතිපදාවටයි ගියේ අරණ ප්‍රතිපදාවට නෙමෙයි. අපි එතෙන්දි තේරුම් ගන්න ඕනේ මේ මිනිස්සයා රහත් උනාද කියලා කිව්වේ මේ අපි බුදුදහමේ කියන ආර්ය සම්පදායේ ආර්ය ප්‍රතිපදාව තුල ගිහිල්ලා ක්ලේශ ධර්මයන් දුරු කරලා ඇති වෙන ඒ උතුම් తත්වයේ ගැන නෙමෙයි මේ කිව්වේ. එතන හිටපු මිනිස්සයා පේන්නේ නැති නිසා හිටි ගමන් හිටපු කෙනා පේන්නේ නැති වුණාම ඒක ඒ ස්වභාවය පැහැදිලි කරන්න ඒ පුද්ගලයා භාවිතා කර වචනේ. අන්න ඒකටයි ජනපද නිරුක්තිය කියලා කියන්නේ. ඒ අවස්ථාවේ ඒ ප්‍රදේශයේදී පාවිච්චි කරන වචන. ඉතින් ඒක මේ අභිනිවේෂණය කරන්න එපා කියලා. තදින් ගන්න එපා. අනිත් එක ඒක ඉක්මවන්න එපා. ඒ සාමාන්‍ය නාති දහවෙයි. ඒක ඉක්මවන්නත් එපා. ඒක එතෙන්දී පාවිච්චි කරන්න. ඒකේ තදින් බැස ගන්නත් එපා. ඒකම හරිය කියලා ඉදමේව සත්‍යං මෝගමඤ්ඤං කියලා ඒක තදින් ගන්නත් එපා. ඒ වගේම ඒක ඉක්මවන්නත් එපා. ඒක එතෙන්දී ඒක පාවිච්චි කරන්න. ඒක භාවිතා කරන්න. ඉතින් ඔය කාරණේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන ඔය රාණය, ඔය ගැටලුව හුඟක් පැහැදිලි කරගෙන තියෙනවා. භාෂාව වල වචන අල්ලගෙන. වචනය පහු කරගෙන ගිහිල්ලා අර්ථය අල්ලගන්න අපි දක්ෂ වෙන්න ඕන. නැත්නම් අපි භාෂාවත් කෙලෙස් හදාගන්න වැඩක් බවට, කෙලෙස් ඇති කරගන්න දෙයක් බවට පත් වෙලා තියෙනවා. ඔය හැම කෙනෙක්ම තම තමන්ගේ භාෂාව පිළිබඳව පුතඥ මට්ටමේදී ඒකට අභිනිවේෂණය වෙලා තියෙනවා. ඒ වගේම අර අනිත් අයගේ විවාහාරය නිතරම ඉක්මවන්න උත්සාහ කරනවා. ඉක්මවා යන්න උත්සාහ කරනවා. ඉදමේව සත්‍යම් මෝගමඤ්ඤං කියලා. අපේ භාෂාවේ වචන තමයි හරි. එහෙම කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ එහෙම නෙමෙයි. උන්වහන්සේ විවිධ වචන භාවිතා කළා. දැන් බලන්න අපි දහම ඇතුලේ වුණත් අපිට එහෙම වචන හමු වෙනවනේ. දැන් අපි සතිපට්ඨාන දේශනාව ගත්තොත් උත්සාහය කියන වචනේදී සතිපට්ඨාන සූත්‍රයේදී ආතාපි කියන වචනේ භාවිතා කරලා තියෙනවා. තවත් තැනක වායාම කියන වචනේ භාවිතා කරලා තියෙනවා. විරිය කියන වචනේ භාවිතා කරලා තියෙනවා. එතකොට මේවා බොහෝ වෙලාවට ජනපද නිරුක්ති. ඒ ප්‍රදේශවලදී ඒ ප්‍රදේශවල පාවිච්චි වෙච්ච වචන. වචන තුනම අපේ දහම ඇතුළෙත් භාවිතා වෙලා තියෙනවා. ආතාපි වායාම විරිය.
අපි ඔය තුනක් ගමු. එතකොට ආතාපි කිව්වත්, වායාම කිව්වත්, විරිය කිව්වත් ඒකෙන් අදහස් වන්නේ කුමක්ද කියලා. නැත්තම් පදහන කිව්වෙත් ඒකම. වචන හතරක් ගන්න. ආතාපි, විරිය, වායාම, පදහන. වචන හතරක්. එතකොට මේ ජනපද නිරුක්ති හතරක් මේ. හැබැයි මේ කවුරු හරි කිව්වොත් මේ ආතාපි කියන වචනේ විතරයි හරි, අනිත් තුන වැරදි. එහෙම නැත්නම් විරිය කියන වචනේ විතරයි හරි, අනිත් තුන වැරදි. වායාම කියන වචනේ විතරයි හරි, අනිත් ඒවා වැරදි. පදාන කියන වචනේ තමයි හරි, අනිත් ඒවා වැරදි කිව්වොත් අන්න අබිනිවේෂණය වෙනවා. එකක් තදින් අල්ලගත්තා වෙනවා. අන්න ඒක ගැටලුවක්. ඒක නොකල යුත්තක්. ඊළඟට ඒ තැන්වලදී පාවිච්චි වෙන්නේ ඒකනම් එතෙන්දී ඒක පාවිච්චි කරන්න. හැබැයි අපි මේ වචන හතරෙන්ම කියන අර්ථය අල්ලා ගන්නවා. මොකද්ද මේ ආතාපි කියන්නේ? විරිය කියන්නේ, වායාම කියන්නේ, පදහන කියන්නේ කියලා අල්ලා ගන්නවා. ඒක බුදුරජාන් වහන්සේ අල්ලලා දීලා තියෙනවා. මේ සම්මප්පදානේ යන කොමක්ද? සම්මා වායාමේ යන කොමක්ද? ආතාපි කියන්නේ කොමක්ද? විරිය කියන්නේ කොමක්ද? බලපුවාම එකම දෙයක්. නූපන් අකුසලයේ නූපදවන්න දරන උත්සාහය, උපන් අකුසලයේ ගෙවා දමන්න දරන උත්සාහය, නූපන් කුසලයේ උපදවා ගන්න දරන උත්සාහය, උපන් කුසලයේ රැක ගන්න දරන උත්සාහය. ඔය හතරට තමයි අර වචන ඔය දේ තමයි. ඔය සතරාකාර උත්සාහයට තමයි අර වචන පාවිච්චි කරේ, විවිධ වචන. එක තැනකදී ආතාපි කිව්වා, තව තැනකදී වායාම කිව්වා, තව තැනකදී විරිය කිව්වා, තව තැනකදී පදහන කිව්වා. එතකොට දැන් අපි දන්න පදහන කිව්වත්, විරිය කිව්වත්, වායාම කිව්වත්, ආතාපි කිව්වත් අදහස් කරන්නේ මෙන්න මේකයි. එතකොට අපිට පදහන කියපු තැන පදහන කියලා ගන්න පුළුවන්. වායාම කියපු තැන වායාම කියන වචනේ පාවිච්චි කරන්න පුළුවන්. විරිය කියන වචනේ පාවිච්චි කරපු තැන ඒක පාවිච්චි කරන්න පුළුවන්. ආතාපි කියන වචනේ පාවිච්චි කරපු තැන ඒක පාවිච්චි කරන්න පුළුවන්. රණ්ඩු කරන්න දෙයක්, ගහබැන ගන්න දෙයක්, තර්ක විතර්ක කරන්න දෙයක් නෑ. අපි දන්නවා මේක ජනපද නිරුක්තිය. ඒක දහම ඇතුළෙත් ওই ජනපද නිරුක්තිය පැහැදිලිවම තියෙනවා. ජනපද නිරුක්තියට අබිනිවේෂණය වුණොත් ඒකට තදින් බැසගත්තොත් ඒ වගේම ඒ තැනදී ඒ වචනේ භාවිතා නොකළොත් මේ ගැටලුව ඇති වෙනවා. ඉතින් ඕක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඉතින් තවදුරටත් ඕකේ කුසල පැත්තය පැහැදිලි කරනවා. කතංච බික්කවේ ජනපද නිරුත්ත්‍යාච අනබිනිවේෂෝ හෝති සමඤ්ඤායච අනතිසාරෝ. ජනපද නිරුක්තියට බැස නොගැනීම සහ විවහාරය ඉක්මවා නොයාම කියලා කියන්නේ කුමක්ද කියලා. ඉද වික්කවේ තදේකච්චේසු ජනපදේසු පාතීති සංජානಂತಿ පත්තන්ති සංජානಂತಿ විත්තන්ති සංජානಂತಿ සරාව සංජානಂತಿ ධාරෝප සංජානಂತಿ ධාරෝපන්ති සංජානಂತಿ පෝනන්ති සංජානಂತಿ පිශීලවන්ති සංජානಂತಿ ඉති යතා යතානං තේසු තේසු ජනපදේසු සංජානಂತಿ ඉදං කිරමේ ආයස්මන්තෝ සන්දාය වෝහරන්තිති තථා තථා වෝහරති අපරාමස. ඔන්න අරණ ප්‍රතිපදාව. ඉදං කිරමේ ආයස්මන්තෝ සන්දාය වෝහරන්ති. මෙහිදී මේ ආයස්මතුන් මෙන්න මේක හඳුන්වා දෙන්නයි මේ වචනේ පාවිච්චි කරන්නේ. මේ වචනේ මේගොල්ලෝ මේ අය ආයස්මන්තෝ කියන්නේ මේ අය මෙන්න මේ කාරණේටයි විවහාර කරන්නේ කියලා තථා තථා වෝහරති. ඒ විදිහට එතෙන්දී විවහාර කරනවා. අපරාමසං. අන්නර අපරාමසං කියන වචනේත් තියෙන්නේ අර අනිශ්චිත කියන තේරුමමයි. ඒක දැඩිව ගන්නෙ නෑ. පරාමසං පරාමර්ශනය නොකර වෝහරති අපරාමසං. ඕකත් උසස් කුසලතාවයක්. වෝහරති අපරාමසං විවහාර කරනවා. නමුත් දැඩිව නොගෙන.
ඒ තැනදී ඒ විදිහටයි ව්‍යවහාර කරන්නේ. දැන් ඔය කාරණේ තව ටිකක් අපි ගැඹුරට හිතුවොත් දැන් පුද්ගලයෝ වචන භාවිතා කරනෝනේ ඔය වචන වලට අපි දීලා තියෙන එක අර්ථ. ඉතින් අර්ථය සමහර විට ඒකට අපි දැඩිව ගන්න ඔය අර්ථය. දැන් අපිට වචනයක් අපි ඔය ඉලක්ක කරලා වචනයක් කිව්වම අපි මේ වචනේ අර්ථය දැඩිව අරන් තිබුණොත් සමහර විට අපි උදාහරණයක් හිතමු නිකන් අසභ්‍ය වචනයක් කියලා. එහෙම නැත්නම් පහත් කොට සලකන වචනයක් කියලා උදාහරණ වශයෙන් අසභ්‍ය වචනයක් පහත් කොට සලකලා කතා කරන වචනයක් කියලා හිතමු. එවැනි වචනයක් අපි ඉලක්ක කරලා යම් කෙනෙක් කිව්වොත් ඒ වචනේ අර්ථය අපි පරාමර්ශණය කරලා තිබුණොත් දැඩිව අරන් තිබුණොත් අපිට මොකද වෙන්නේ? අපිට ලොකු කම්පනයක් ඇති වෙනවා. දුකක්, තරහක්, ඔය වගේ රණයක් ඇති වෙනවා. රණ කියන්නේ කෙලෙස් වලටනේ. රණයක් ඇති වෙනවා. එතකොට නමුත් ඒ වචනේ පැත්තකටම දාන්න බෑ. ඇයි ඒ තැනත්ත අපිට එහෙම වචනයක් භාවිතා කළේ? එවැනි වචනයක් කිව්වේ ඇයි? කියලා ඒක ගැන සැලකිල්ලකුත් දක්වන්න වෙනවා. වෝහරති විවහාර කරන්න වෙනවා අපිට ඒක. ඒකේ සමඤ්ඤාව අතිසාර කරන්නත් බෑ. අනතිසාරෝ. ඒකේ තියෙන අර්ථයත් අපිට සලකා බලන්න වෙනවා. ඇයි එහෙම වචනයක් පාවිච්චි කරේ? නමුත් ඒකේ අර්ථයට දැඩිව බැසගත්තොත් ඒ අසභ්‍ය වචනේ හෝ ඒ පහත් කොට සලකලා කියපු වචනේ අර්ථයට දැඩිව බැසගත්තොත් එතන අපි ක්ලේශයක් හදාගන්නවා. හැබැයි ඒ වචනේ පාවිච්චි කරේ ඇයි එතෙන්දි කියලාත් අපිට සලකා බලන්න වෙනවා. හැබැයි අපරාමසං කියන්නේ ඒකට දැඩිව එල්බෙන්නේ නැතුව. දැන් ඔය විදිහට මේ භාෂා භාවිතා කිරීමේදී එක පැත්තකින් තදින් ගන්නෙත් නැහැ. අභිනිවේෂණය කරන්නෙත් නැහැ. පරාමර්ශණය කරන්නෙත් නැහැ. දැඩිව ගන්නෙත් නැහැ. නමුත් විවහාර කරන්න වෙනවා. ඉතින් ඔය ගැටලුව සාමාන්‍ය ජීවිතේ තියෙන. අපි හුඟක් වෙලාවට වචන අල්ලගෙන ප්‍රශ්න හදාගන්න බලන්න වචන අල්ලගෙන අපි ඇති කරගන්න ගැටලු. මට යම් වචනයක් කිව්වා කියලා මුළු ජීවිත කාලෙම තරහ වෙලා ඉන්න සමහරයි. ආවලා මට මෙහෙම කිව්වා. එහෙම කියන්න වටින්නේ නැහැ. ආදී වශයෙන් කියන. හරියට කෙලෙස් හදාගෙන ඉන්නවා. තරහ වෛර හොදාමනාප වෙලා තියෙනවා. එහෙම නැත්නම් සමහර වෙලාවට අනිත් පැත්තෙන් මේ සම්බන්ධතා මෝඩ විදියට සම්බන්ධතා හදාගෙනත් තියෙනවා. වචනේට රැවටිලා. ඒ වචනේ අර්ථය මොකක්ද කියලා ගැඹුරින් හොයලා බලන්නේ නැතුව ඒ වචනේට රැවටිලා තියෙන. ඒ වචනේ පාවිච්චි කරාපුවාම ඒ පුද්ගලයා හිතලා තියෙනවා මේ වචනෙන් කිව්වේ මේක කියලා. ඒක ගැන වැඩිදුර සොයා බැලීමක් නැතුව. ඒ ස්වභාවය. ඉතින් ඕක තමයි අර අභිනිවේෂණය කියලා කියන්නේ. සමහර විට රළු පරළු වචනයක් කිව්වම ඒකෙදි ගැටෙනවා. ආදරණීය වචනයක් කිව්වම ඇලෙනවා. නැත්තම් මුලා වෙනවා. වචන වලට එහෙම හසු වෙන ගතියක් තියෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ මේ කාරණේ කියන්නේ. ජනපද නිරුක්තියට අභිනිවේෂණය වෙන්නත් එපා. ඒකේ තියෙන සාමාන්‍ය අර්ථය ඉක්මවා යන්නත් එපා. අනතිසාරෝ. ජනපද නිරුක්තිය අනබිනිවේෂෝ. සමඤ්ඤා අනතිසාරෝ. මේ සාමාන්‍ය අර්ථය සම්පූර්ණයෙන් පැත්තකට දාන්නත් බෑ. නමුත් එහි අර්ථය දැඩිව ගන්නත් බෑ. ඒක අන්නේ ස්වභාවයට කියනවා අපරාමසං වෝහරති කියලා. වෝහරති අපරාමසං විවහාර කරනවා දැඩිව නොගෙන කියලා. එතකොට මේක ධර්ම මාර්ගයේදී අත්‍යවශ්‍ය දෙයක්. සාමාන්‍ය ජීවිතයේදීත් එහෙමමයි ධර්ම මාර්ගයේදීත් අත්‍යවශ්‍යයි. අපි හුඟක් වෙලාවට මේ බණ අහන බණ කියන ඇත්තෝ ওই වචන එක්ක පටලැවිලි හදාගෙන තියෙන සෑහෙන. හුඟක්ම සංවාද විවාද වලට ගිහිල්ලා තියෙනවා. තම තමන්ගේ ජනපද නිරුක්ති දැඩිව අරන් තියෙනවා.
අපි කියන එක තමයි හරි. අනිත් එක්කෙනා කියන එක වැරදි. ඉදමේව සත්‍යං මෝගමඤ්ඤං. මෙතෙන්දීම බුදුරජාණන් වහන්සේ මේ දේශනාවේදී මේක පාවිච්චි කරලා තියෙනවා. අර රණ කෙලෙස් ඇති වෙන එක ක්‍රමයක්. ඉදමේව සත්‍යං. මේකමයි හරි. අඤ්ඤං අනිත් එක්කෙනා කියන එක මෝගං. ඒක වැරදි. මෝග කියන්නේ වැරදි කියන අදහසෙන්. සත්‍යං කියන වචනේ ප්‍රතිවිරුද්ධ වචනේ මෝගං කියන්නේ. ඒක වැරදි කියනවා. දැන් අසත්‍යං කියන වචනේත් යොදලා තියෙනවනේ. දැන් බලන්න මේ වචන දෙක. මෝගං කියන වචනේ අසත්‍යං කියනවා. ඒකට සමහර තැන්වල සත්‍යං වෙනුවට අසත්‍යං යොදලා තියෙනවා. මෙතන සත්‍යං වෙනුවට බුදුරජාණන් වහන්සේ යොදලා තියෙන්නේ මෝගං කියලා. ඒකට අර ජනපද නිරුක්ති. හැබැයි අපි දන්නෝ මෝගං කියන්නේත් අසත්‍යං කියන්නේත් එකම අර්ථය. ඉතින් ඔය විදිහට බැලුවම ඉතින් යමක දැඩිව ගන්න හොඳ නැහැ. ඉදමේව සත්‍යං මේ මං කියන වචනේ මගේ ප්‍රකාශනේ මගේ අර්ථකථනය ඒකමයි හරි. අඤ්ඤං මෝගං අනිත් එක්කෙනාගේ වචනේ යාගේ ප්‍රකාශනේ යාගේ නිරුක්තිය භාෂාව යාගේ අර්ථකථනේ වැරදි. එහෙම යන්නේ නැහැ. එහෙම ගියොත් එහෙම ඒක රණ ප්‍රතිපදාවක් වෙනවා. අරණ ප්‍රතිපදාවක් වෙන්නේ නැහැ. ඔන්න ඔය කාරණේ බුදුරජාණන් වහන්සේ අපිට පැහැදිලි කරන්නේ මේ දේශනාවේ අවසාන කාරණේ හැටියට. ඉතින් මේ වචනවල තියෙනවා අනිත් කාරණේ තමයි පුද්ගලයෝ මූලික අර්ථයනොත් විවහාර කරනවා. ඒ කියන්නේ පෝෂාර්ථය, සම්මුතිකාර්ථය, ධර්මාර්ථය ආදී වශයෙන් වචනවල තියෙනවා. එහෙම නොඑක් විකෘති අර්ථත් යොදලා තියෙනවා. මම අර මුලින් කියපු රහත් තුනා කියන විවහාරේ යන්නේ එහෙම විකෘති. ඒකේ මූලික අර්ථයෙන් නෙමෙයි සමහර තැන්වල යෙදෙන්නේ. ඒ වගේම අපේ වර්තමාන භාෂාවේ තියෙන මේ සිංහල භාෂාවේ තියෙන පට්ට කියලා වචනයක්. මම මේ උදාහරණ හැටියට කියන්නේ පට්ට කියන වචනේ pāli වචනයක්. ඒක අපේ ධර්මයේ යෙදিলা තියෙනවා. ඒක ඇත්තටම මූලික ධර්මයේ යෙදিলা තියෙන්නේ බොහොම උසස් අර්ථයෙන්. දැන් මම මේක යෙදিলা තියෙන තැන කියන්න පුළුවන් මේ පාචිත්‍ය පාළේ විනේ අපිට හමු වෙනවා මේ වචනේ. තේන කෝපන සමයේන තුල්ලනන්දා බික්කුණී බහුස්සුතා හෝති බානිකා විසරදා පට්ටා ධම්මින් කතං කාතුම් කියලා. බද්දා කාපිලානිපි මේ තේරින් වහන්සේලා ගැන කියනකොට භික්ෂුණීන්ලා ගැන කියනකොට මේ වචනේ යෙදিলা තියෙනවා. බද්දා කාපිලානිපි බහුස්සුතා හෝති භානිකා විසරදා පට්ටා ධම්මින් කතං කාතුම් උලාර සම්භාවිතා මනුස්සා. මිනිස්සු බොහොම උසස් හැටියට පිළි අරන් තියෙන මේ අය මේ තේරින් වහන්සේලා මෙහෙම ධර්මයේ පැහැදිලි කිරීමෙහිලා වික්ත විනීත විසරද ගුණයෙන් යුක්තයි කියලා. එතන මේ පට්ට කියන වචනේ යෙදিলা තියෙනවා. පාලි භාෂාවේ ඒක යෙදিলা තියෙන්නේ ඒ අර්ථයෙන්. බොහොම දක්ෂයි. විසරදා පට්ටා ධම්මින් කතං කාතුම්. දහම් කතාවේදී බොහොම දක්ෂයි කියන අර්ථේ. වික්තය කියන අර්ථේ. මනවින් ඒක පැහැදිලි කරලා දෙන්න පුළුවන් කියන අර්ථය. එතකොට මේක අද විවාහාරේ පට්ට කියන වචනේ යෙදিলা තියෙන්නේ මොන අර්ථයෙන්ද කියලා බලන්න පුළුවන්. ඒතකොට දැන් අපි ඔය වචනේ අල්ලගෙන දැන් සාමාන්‍ය කෙනෙක් පට්ට කියන වචනේ භාවිතා කරන විදිහයි ධර්මයේ පට්ට කියන වචනේ යෙදিলা තියෙන විදිහයි හාත්පසින් වෙනස්. හැබැයි අපිට මේ දෙකම ගන්න වෙනවා. මොකද ඒක ජනපද නිරුක්තියක්. දහමේ පට්ට කියලා යෙදিলা තියෙන තැන අපි ඒ අර්ථය ගන්න ඕන. එතන කියන්නේ මොකද්ද කියලා. වචනය පහු කරගෙන ගිහිල්ලා අර්ථය ගන්නවා. සාමාන්‍ය ව්‍යවහාරයේ මේ එහි මෙහි යන මේ සාමාන්‍ය මිනිස්සු දහම ගැන මෙලෝ හසරක් දන්නේ නැති මිනිස්සු පට්ට කියන වචනේ පාවිච්චි කරනවා. වෙළඳ දැන්වීම වලත් මම දැක්ක පට්ට කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා ලංකාවේ. එතකොට අපිට කියන්න පුළුවන් මේ වෙළඳ දැන්වීම මේ වචනේ භාවිතා කිරීම වැරදි නෑ. වෙළඳ දැන්වීම ඇතුලේ පට්ට කියන වචනේ භාවිතා කරේ එතන යමක් sannivedanaya කරා. ඒකයි. ඉතින් අපි එතෙන්දී ඒක තේරුම් ගන්න ඕන. මේ වෙළඳ දැන්වීම ඇතුලේ පට්ට කියන වචනේ භාවිතා කරලා තියෙන්නේ මෙන්න මේක සඳහා. එතකොට ඒක ජනපද නිරුක්තිය. සමඤ්ඤයක් ඒක. එක්තරා තැනකදී පනවා ගැනීම. එතකොට ඒක අතිධාවනය කරන්න බෑ. සමඤ්ඤං නාතිධාවෙයි. බුදුහාමුදුරන්ගේ දේශනාව.
ඒක එතෙන්දි තේරුම් ගන්න ඕන. වෙළඳ දැන්වීම ඇතුලේ පට්ට කියන වචනේ පාවිච්චි කරේ ඇයි කියලා. දහම ඇතුලේ අපේ පට්ට කියන වචනේ භාවිතා කළේ කුමක් සඳහාද කියලා අපි ඒක පාවිච්චි කරන්නේ. ඒක තේරුම් ගන්න ඕන. ඉතින් අපිට ඕකට කලින් අර්ථකථන සපයන්න බෑ. ඕකට කියන්නේ contextual meaning කියලා කියනවා සන්දර්භීය අර්ථය කියලා. එතන ඒක යෙදිලා තියෙන විදිහ අනුව අවබෝධ කරගන්න ඕනේ. ඒක එතෙන්දි ඉක්මවා යන්නේ නැතුව භාවිතා කරන්න ඕනේ. ඊළඟට අභිනිවේෂණය කරන්නේ නැහැ. ඒකමයි හරි. අර දහමේ යෙදිලා තියෙන වචනේමයි අර්ථයමයි හරි. මේ වෙළඳ දැන්වීමේ වචනේ යොදලා තියෙන අර්ථය වැරදි කියන්න බෑ. වෙළඳ දැන්වීමට අනුව ඒක හරි. වෙළඳ දැන්වීමෙන් sannivedanaya කරනවානේ යම. ඒ වෙළඳ භාණ්ඩය පිළිබඳව. එතෙන්දී ඒගොල්ලෝ ඒ අර්ථයෙන් යොදලා දෙන්නේ. ඔන්න ඔය කාරණේ තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙන්නේ. ඔය භාෂාව අල්ලගෙන ගාක් අය වර්තමානයේ ගැටලු හදාගෙන තියෙනවා. ප්‍රශ්න හදාගෙන තියෙනවා. ඉදමේව සත්‍යම් මොගමඤ්ඤං කිය. මේකම තමයි හරි අනිත් ඒවා ඔක්කොම වැරදි කියලා. නෑ. මේ බුදුදහම මෙච්චර කාලයක් පැවතීගෙන ආවා විවිධ භාෂාවලින්. විවිධ භාෂාවලින්. එකම භාෂාවකට හිර කරන්න දුන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ මේ දහම. එකක එහෙම උත්සාහයක් කර බවක් පේනවා. යමේලු තෙකුල කියලා භික්ෂූන් ඉල්ලා හිඳලා තියෙන මේක ඡන්දසට නගන්න දෙන්න කියලා. ඡන්දසට නගන්න කියන එකෙන් අදහස් කරලා තියෙන්නේ සමහරු කියන්නේ සංස්කෘත භාෂාවට පරිවර්තනය කරන්න ඉල්ලුවා කියලා. එහෙම නෙමෙයි. එතන ඉල්ලලා තියෙන්නේ එක්තරා මේ ජනපද විවාහාරයකට සීමා කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ කියලා තියෙන්නේ තේසු ජනපදේසු ඕහරති අපරාමසං කියලා. ඒ තැන් වලට ගියාම ජනපද නිරුක්තිය අභිනිවේෂණය කරන්න එපා. නමුත් ජනපද නිරුක්තිය ඒ ප්‍රදේශවලදී භාවිතා කරලා ධර්මයේ තේරුම් ගන්න කෙනෙක්. ඉතින් ඒක නිසා එකකට සීමා කරලා තියන්නේ. බුදුරජාණන් වහන්සේ එහෙම උත්සාහ කළා නැහැ. අද සමහර විට අපි pāli භාෂාවට එහෙම ඒ වගේ නැඹුරුතාවයක් අපි පෙන්නනවා. pāli භාෂාවේ කියන එකමයි හරි අනිත් ඒවා වැරදි නෑ. බුදුදහම තවත් භාෂාවලින් ඉදිරිපත් කරලා තියෙනවා. ඒවයි කියන දේවලුත් කියවලා බලන්න ඕන. විමසලා බලන්න ඕන මොකද්ද කියන්නේ කියලා. ඉතින් ඕක අංශ දෙකකට අදාළ වෙන එකක් තමයි අපේ සාමාන්‍ය සමාජීය ජීවිතේ. මේ අපි ගත කරන සමාජ ජීවිතය තුළ ඔය අරුබුදේ ඔය ගැටලුව පැන නගින්න පුළුවන්. භාෂාව අල්ලගෙන වචන අල්ලගෙන රණ්ඩු කරන ගතිය. ඒ වචනෙන් කිව්වේ මොකද්ද කියලානේ හොයාගන්න ඕනේ. අනික එක තැනකදී ඒ වචනේ භාවිතා කර දෙයට නෙමෙයි තව තැනකදී තවත් මිනිස්සෙක් ඒ වචනේ භාවිතා කරනවා. ඒකට අපි කියන්නේ සන්දර්භීය කාරණේ සන්දර්භයේ වටපිටාව. ඒ වටපිටාව ඒ කාරණේට අදාළව ඒ වචනේ අර්ථය හොයාගන්නවා. ඒක නිසා වචනයක අර්ථය ඕහරති අපරාමසං ඒ අර්ථය පරාමර්ශණය දැඩිව ගන්නෙ නෑ. ඒ වචනේ අතෙන්දි කිව්වේ ඒකට මෙතෙන්දි කිව්වේ මේකට. කුමකටද කිව්වේ? කුමක් අරබයාද කුමක් සඳහාද? කුමන අර්ථයකින්ද? කුමක් මතු කරලා දක්වන්නද මේ වචනේ භාවිත කළේ? අපිට වැදගත් වෙන්නේ ඒකයි. ඉතින් එවැනි දෙයක් බුදු පියාණන් වහන්සේ මේ දක්වන්නේ. ওই විදිහට මේ අරණ විභංග දේශනාවේ අපිට දැන් මේ දක්වා හමු වුණා කරුණු ගණනාවක් රණ ධර්ම සහ අරණ ධර්ම. අන්තිමට මේ රණ ධර්ම සහ අරණ ධර්ම බුදුරජාණන් වහන්සේ නැවත හකුලුවා දැක්වීමක් කරන සූත්‍රයේ අවසානයේ. ඒ කොටස අංක වලින් ගියොත් අපි මේ පාවිච්චි කරන මුදුකාංගේ අංක වලින් ගියොත් 334 ඉඳලා නැවත හකුලුවා දැක්වීමක් කරනවා. తත්‍ර භික්ඛවේ යෝ අත්තකිලමතාන යෝගෝ දුක්ඛෝ අනරියෝ අනත්ත සංයතෝ සදුක්ඛෝ ඒසෝ ධම්මෝ සෞපාගාතෝ සෞපායාසෝ සපරිලාහෝ මිච්ඡාපටිපදා තස්මා ඒසෝ ධම්මෝ සරණෝ తත්‍ර භික්ඛවේ යෝ අත්තකිලමතාන යෝගෝ අනනු යෝගෝ දුක්ඛං අනරියං අනත්ත සංහිතං අදුක්ඛෝ ඒසෝ ධම්මෝ අනුපගාතෝ අනුපායාසෝ අපරිලාහෝ සම්මාපටිපදා තස්මා ඒසෝ ධම්මෝ අරණෝ ආදී වශයෙන් අත්තකිලමතාන යෝගයේ යෙදීම අත්තකිලමතාන යෝගයේ කාමසුකල්ලිකාන යෝගයේ යෙදීම හෝ නොයෙදීම සමහර වෙලාවට රණ අරණ හැටියට මතු කරන්න පුළුවන්. නමුත්
తత్ర භික්ඛවේ ආයං මජ්ක්‍ධිමා පටිපදා තථාගතේන අபிසම්බුද්ධා චක්ඛුකරණේ ඥානකරණේ උපසමාය අභිඥාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති අදුක්ඛෝ ඒසෝ ධම්මෝ අනුපගාතෝ අනුපායාසෝ අපරිලාහෝ සම්මාපටිපදා තස්මා ඒසෝ ධම්මෝ අරණෝ. ඉතින් ඔය කාරණේ තමයි මුලින්ම දේශනා කරේ අන්ත දෙකයි මැදයි මධ්‍යම ප්‍රතිපදාවයි. ඉතින් අන්ත දෙකේ දිහා බලලා අත්තකලමතානුയോഗයේ යෙදීම හෝ නොයෙදීම කාමසුකල්ලිකානුയോഗයේ යෙදීම හෝ නොයෙදීම එක හෙලාම දැඩිව අපි ගන්නෙ නැහැ. ඒක හරිය කියලා හෝ වැරදි කියලා හෝ. එක සූත්‍රයේ කලින් පැහැදිලි කරා බොහොම සියුම් විදියට. ඒ යෝග දෙක නෙමෙයි ඒකේ යෙදෙන ආකාරය අනුව අනුയോഗ අනනුയോഗ කියන වචන පාවිච්චි කළා. ඒ යෙදෙන ආකාරය අනුව තමයි කෙලෙස් හටගන්නේ. ඒ අනුව මේ කෙලෙස් හට නොගන්නා මට්ටමින් යෙදීම තමයි මජ්ක්‍ධිමා පටිපදා කියලා කියන්නේ. එතකොට ඒක විශේෂ තැන. ඔය කාරණේ මුලින් පැහැදිලි කරා. ඊට පස්සේ తත්‍ර භික්ඛවේ ආයං උස්සාදනාච අපසාදනාච නොච ධම්මදේශනාච කියන කාරණේ. එහෙම වුණොත් ඒක සදුක්ඛෝ ඒසෝ ධම්මෝ සෞපාගාතෝ සෞපායාසෝ සපරිලාහෝ මිච්ඡාපටිපදා. උස්සාදන අපසාදන දෙකට ගියෝ. ඒ තස්මා ඒක නිසා ඒසෝ ධම්මෝ සරණෝ. ඒක කෙලෙස් ඇති වෙන ධම. తත්‍ර භික්ඛවේ ආයං නේව උස්සාදනාන අපසාදනා ධම්මදේශනාච. අපි උස්සාදන අපසාදන දෙකෙන් ඉවත් වෙලා හරිම දේ අපි පැහැදිලි කරන්න ඕන, කතා කරන්න ඕන, සාකච්ඡා කරන්න ඕන කියලා ඒ කාරණේ පැහැදිලි කරා. ඊළඟට උන්වහන්සේ පැහැදිලි කරේ කාමසුඛං, නෙක්ඛම්සුඛං කියන කාරණේ. తත්‍ර භික්ඛවේ යමිදං කාමසුඛං, මීල්හං පෝතුජ්ජන සුඛං, අනරිය සුඛං. සදුක්ඛෝ ඒසෝ ධම්මෝ සෞපාඝාතෝ සෞපායාසෝ සපරිලාහෝ මිච්ඡාපටිපද. ඒ සුඛ විනිශ්චය කියන කාරණේ. කාම සුඛය ගැන පැහැදිලි කරලා. ඊළඟට යමිදන් නෙක්ඛම්ම සුඛං, පවිවේක සුඛං, උපසම සුඛං, සම්බෝධි සුඛං. අදුක්ඛෝ ඒසෝ ධම්මෝ අනුපාඝාතෝ අනුපායාසෝ අපරිලාහෝ සම්මාපටිපදා. තස්මා ඒසෝ ධම්මෝ අරණෝ. එතකොට මේ රණ අරණ ධර්ම හැටියට මේවා නැවත නැවත සාරාංශකරණේ ඉදිරිපත් කරනවා. ඊළඟට රහෝවාදය අරණ ධර්මයක් හැටියට රහෝවාදෝ අභූතෝ අතච්චෝ අනත්ත සංහිතෝ සදුක්ඛෝ ඒසෝ ධම්මෝ සෞපාඝාතෝ සෞපායාසෝ සපරිලාහෝ මිච්ඡාපටිපදා තස්මා ඒසෝ ධම්මෝ සරණ. ඒකම රහෝවාදයක් උනත් ඒක භූතං තච්ඡං අත්ත සංහිතං විදිහට ඒක නිසි විදිහට නිසි අවස්ථාවේ නිසි ආකාරයෙන් කල් බලා කීමයි සුදුසු. ඊළඟට සම්මුඛ පිරිසක් ඉදිරියේ විවෘත සමාජයට යම්කිසි ප්‍රකාශනයක් කරනකොට ඒකත් අර අභූත අතච්ච අනත්ත සංහිත වෙන්න බෑ. භූත අත්ත සංහිත තච්ච වෙන්න ඕන. හැබැයි ඒකත් කාලඤ්ඤු කල් බලලා සුදුසු වේලාව බලලා සුදුසු අවස්ථාවේ සුදුසු ආකාරයෙන් ඒක ඉදිරිපත් කරන්න ඕනේ. එහෙම නොවුනොත් ඒකත් රණ ධර්මයක් වෙනවා. එසේ නැතුව නිසි වේලාවට නිසි ආකාරයෙන් නිසි විදියට ඉදිරිපත් කිරීමෙන් අරණ ධර්මයක් බවට පත් වෙනවා. ඊළඟට තරමාන සහ අතරමාන කියලා භාෂණ දෙකක් ඉදිරිපත් කළා. භාෂාව සම්බන්ධ කරගෙන යම් දෙයක් හරි පැහැදිලි අදහසක් නැතුව තතනමින් ප්‍රකාශ කිරීමෙන් එය කෙලෙස් ඇතිවීමට හේතු වෙනවා. යම් දෙයක් පිළිබඳව පැහැදිලි වැටහීමක් ඇතුව එය හොඳින් ඉදිරිපත් කිරීමෙන් ඉලක්කගතව පැහැදිලිව ඉදිරිපත් කිරීමෙන් ඒක අරණ ධර්මයක් වෙනවා කියලා. අන්තිමට ඉදිරිපත් කළේ දැන් අද අපි කාරණේ අද කතා කර කාලනේ අද අපි කතා කර කාරණේ තමයි අන්තිමට ඉදිරිපත් කරේ. ඒ තමයි ජනපද නිරුක්ති සහ සාමාන්‍ය කියන කාරණේ. භාෂාවේ ඒ ප්‍රදේශවල ඒ අය පාවිච්චි කරන භාෂාව හොඳින් දැන අවබෝධ කරගෙන ඒවට තදින් බැස ගන්නෙත් නැතුව ඒවයි ඒ අවස්ථාවේදී භාවිතා කරලා තියෙන සම්මත අර්ථයේ ඉක්මවා යන්නෙත් නැතුව ඒක භාවිතා කරන්න ඕන. එතකොට මේවා අපි අන්තිම වශයෙන් කිව්වා ධර්මයේ දේශනා කිරීමේදී විතරක් නෙවෙයි සාමාන්‍ය ජීවන තත්ත්වයන් වලදී මේ කාරණේ අපි සැලකිල්ලට ගන්න ඕන කියලා.
එතකොට ඔන්න ඔය විදිහට බුදුරජාණන් වහන්සේ මේ දේශනාව තුළ රණ අරණ දෙක පැහැදිලි කරලා අන්තිමට සූත්‍රයේ මේ කාරණේ අගට දේශනා කරන මේ විදිහට තස්මාතිය බික්කවේ ඕවාදේ කරන තස්මාතිය බික්කවේ සරණංච ධම්මං ජානිස්සාම අරණංච ධම්මං ජානිස්සාම සරණංච ධම්මං ඤත්වා අරණංච ධම්මං ඤත්වා අරණ පටිපදම් පටිපජ්ජිස්සාමාති එවං හෝ බික්කවේ සික්ඛිතබ්බං. ඒ තමයි අර බුදුරජාන් වහන්සේ හැම තැනකම දෙන අවවාදේ. මොකද්ද? සරණංච ධම්මං ජානිස්සාම. කෙලෙස් ඇති කරන විදිහ දැනගන්නවා. ඒ වගේම අරණංච ධම්මං ජානිස්සාම. නිකෙලස් ප්‍රතිපදාව නිකෙලස් යම් ධර්ම තාතුලින් නිකෙලස් බව ඇති කර ගන්න ආකාරයක් දැනගන්න. සරණංච ධම්මං ඤත්වා අරණංච ධම්මං ඤත්වා. එහෙම දැනගෙන අරණ පටිපදං පටිපජ්ජිස්සාමාති. අපි නිතරම අරණ ප්‍රතිපදාවට ඒ කියන්නේ නිකෙලස් පැත්තට දුක ගෙවි යන පැත්තේ ප්‍රතිපදාව තෝරගන්නවා කියලා අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතන වාක්‍යයක් තියෙන සුභූතිච පන බික්කවේ කුල පුත්තෝ අරණ පටිපදම් පටිපන්නෝති කියලා. ඒ වාක්‍යය සුභූති කියලා කෙනෙක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. නමුත් සූත්‍රයේ මුල කොහෙවත් සුභූති කෙනෙක් ගැන සඳහනක් නැහැ. අපිට එතෙන්දී උපකල්පනය කරන්න වෙනවා සමහර විට සුභූති කියන භික්ෂුව හරි යම් කුල පුත්තෝ කියලා සඳහන් කරලා තියෙන්නේ යම් පුද්ගලයෙක් පිළිබඳව මෙතෙන්දී සාකච්ඡාවක් වෙන්නේ නැති. එයා හරි ප්‍රතිපදාව අනුගමනය කරන කෙනෙක් අරණ පටිපදම් පටිපන්නෝ කියලා ඒ පුද්ගලයා ගැන බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තියෙනවා. ඒක අපිට මෙතෙන්දී විශේෂ කාරණයක් හැටියට සලකා ගන්න අවශ්‍ය නැහැ. ඒක ඒ බුද්ධ දේශනාව බුදුරජාණන් වහන්සේ අරණ විභංගයේ දේශනා කරන අවස්ථාවේ එතන සිදුවෙච්ච සිදුවීමක් විය හැකියි. සමහරට සුභූති කියන භික්ෂුව හෝ පුද්ගලයා සුභූති නමින් භික්ෂුන් වහන්සේලාත් පිළිබඳවත් සඳහන් වෙලා තියෙනවා අපේ ධර්ම සාහිත්‍යයේ. ඒ තැනැත්තා අරණ පටිපදම් පටිපන්නෝ. එයා හරියටම අරණ ප්‍රතිපදාවට පිළිපන් කෙනෙක්. සුපටිපන්න කෙනෙක්. නිසි ප්‍රතිපදාවට පිළිපන් කෙනෙක්. අර කෙලෙස් ගැටලු ප්‍රශ්න ඇති වෙන ප්‍රතිපදාව නෙමෙයි. ඉතින් ඒක එහෙමත් කාරණයක් සූත්‍රයක සඳහන් වෙලා තියෙනවා. ඔහොමයි අරණ විභංග සූත්‍රය නිමා වෙන්නේ. ඉදමෝච භගවා අත්තමනාතේ බික්ඛු භගවතෝ වාසිතං අභිනන්දුම් ඉති කියලා මේ සූත්‍රය අවසන් වෙනවා. මේ දේශනාව බුදුරජාන් වහන්සේ කළා. දේශනාවට සවන් දුන්නු ශ්‍රාවක පිරිස ඒ පිළිබඳව අත්තමන සතුටටපත් වුණා කියන කාරණේ සඳහන් වෙලා තියෙනවා. එතකොට අපි විභංග දේශනා කීපයක් සාකච්ඡා කළා. මේ හැම එකකම වගේ අපිට අවශ්‍ය කරන ධර්ම කරුණු තමයි පැහැදිලි කරලා තියෙන්නේ. සාකච්ඡා වෙලා තියෙන්නේ. ඉතින් මේ වයින් අපිට හුඟක් මේ දහම් මඟ විවර වෙනවා. විශේෂයෙන්ම මේ රණ අරණ දෙක බොහොම වැදගත්. මම මේ සූත්‍රය තෝරාගත්තෙත් ඒකයි. මේව නිකන් සැඟවිලා වගේ තියෙන සූත්‍ර වැඩි බණකදිවත් මේවා එළියට එන්නේ නැහැ සාමාන්‍යයෙන්. මේ විභංග දේශනා වලින් බණ කියන්නේ බොහොම අඩුයි කලාතුරකින්. නමුත් මේවයි බුදුරජාණන් වහන්සේ මේ ඊටාම සියුම් කාරණා අපේ ජීවිතේ කෙලෙස් ඇති වෙන විදිහ කෙලෙස් මතුවෙන ආකාරය ඊටාම සියුම් පැති වලින් මතු කරලා පෙන්නලා තියෙනවා. පොඩි දේවල් කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන් මේවා. නමුත් ක්ලේශය කියන එක පොඩි නෑ. ක්ලේශයක් ඇති වෙන්න හේතු වෙන කාරණේ පොඩි දෙයක් වෙන්න පුළුවන්. දැන් මේ ජනපද නිරුක්ති කියන කාරණේ ගත්තොත් අන්තිමට මේ සූත්‍රයේ පැහැදිලි කළ වචන නීති එක ප්‍රදේශවල පාවිච්චි වෙන වචන. එක රටවල එකම රටේ වුණත් එක පළාත්වල භාවිතා කරන විවිධ වචන. ඉතින් ඕකේ ওই තරම් දෙයක් තියනවාද කියලා කෙනෙක් හිතන්න පුළුවන්.
තියෙනවා ඇත්තටම. ඒක අල්ලා ගැනීමෙන් ඒක පරාමර්ශණය කිරීමෙන් පරාමසති අබිනිවේෂ ඒකට දැඩිව බැස ගැනීමෙන් තමයි ගැටලුව රණය ඇති වෙන්නේ, ක්ලේශය ඇති වෙන්නේ. එහෙනම් මෙතෙන්දිත් අපේ අර අනිශ්චිත විහරණය කියන ඒ කාරණේ නැත්තම් ඒ කුසලතාවය තමයි මෙතනත් මතුවෙන්නේ. එතකොට අපි වෝහරති විවාහාර කරනවා, විවාහාර නොකර ඉන්නේ. අර විහෙරති කියන කාරණේ දිහා බැලුවත් ඒත් එහෙමයි. වෝහරති විවාහාර කරනවා, විහෙරති වාසය කරනවා. නමුත් වෝහරති අපරාමසං විහෙරති අනිශ්චිතෝ. එකම කාරණේ මේ කියන්නේ. විවාහාර කරනවා පරාමර්ශණය නොකර දැඩිව ගන්න නැතුව. ඒ තැනදී කුමක් අරබය කුමක් අරමුණු කරගෙනද මේ වචනේ මේ වාක්‍යය ඉදිරිපත් උනේ. ඒකනේ. හැබැයි ඒක අනිත් තැනටත් ගෙනහිල්ලා අතෙන්දි කිව්වේ මේක අල්ලගෙන මෙතෙන්දිත් ඒකමයි කියලා දැඩිව ගන්නෑ. පරාමර්ශණය කරන්නේ. ඒ තැනදී තේසු ජනපදේසු ඒ තැන්වල ඒ කාරණේට අනුව විවාහාර කිරීමක් කරා. ඒ විදිහට. ඉතින් ඔය කාරණේ අපි මම හිතන්නේ සැලකිල්ලට ගන්න පුළුවන්, අවබෝධ කරගන්න පුළුවන් මොකද්ද බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන්න කියලා. අනිශ්චිත බවමයි එතන කියන්නේ. භාෂාවට, වචනයට, අර්ථයට නිශ්චිත වෙන්න එපා. ඒකේ කෝෂාර්ථයට, ශබ්දාර්ථයට නිශ්චිත නොවි විවහාර කරන්න. ඉතින් මේක ලොකු කුසලතාවයක්, මේක දක්ෂතාවයක්. මේ පරාමර්ශණය නොවන ගතිය, අබිනිවේෂණය නොවන ස්වභාවය, අනිශ්චිත ස්වභාවය. දැන් බලන්න එතන වචන තුනක් මෙතනම අපිට හමු වුණානේ. අනිශ්චිත, අනබිනිවේෂණ, අපරාමසං. ඒකේ අනිත් වචන තුන නිශ්චිත, අබිනිවේෂ, පරාමසති. ඉතින් ඒ සමාන අර්ථය. නමුත් බුදුරජාණන් වහන්සේ මේ ජනපද නිරුක්තිය කොච්චර ලස්සනට විවහාර කරලා තියෙනවද බලන්න. ඉතින් අපිත් දක්ෂ වෙන්න ඕන වචන තුනක් හරහා ගිහිල්ලා එකම අර්ථය අල්ලගන්න. අර්ථය අල්ලගත්තයින් පස්සේ අපිට වචන තුන ප්‍රශ්නයක් නැහැ. නිශ්චිත කිව්වත්, අබිනිවේෂ කිව්වත්, පරාමසං කිව්වත්, එහෙම නැත්නම් අනිශ්චිත කිව්වත්, අපරාමසං, අනබිනිවේෂණ කිව්වත් අපිට ප්‍රශ්නයක් නැහැ. අයි අපි අර්ථය දන්න. අර්ථයයි අල්ලගෙන තියෙන්න ඕන. ඒකට කියන්නේ ධර්මාවබෝධය කියලා. හුඟක් අය උත්සාහ කරනවානේ ඔය වචන මතක තියාගන්න. ඔය ධර්මයේ බණ අහද්දිත් හුඟක් අය කරුණු මතක තියාගන්න ගොඩාක් උත්සාහ කරනවා. ඉතින් කරුණු හැටියට ගත්තම එක එක්කෙනා එක එක විදිහට කියන. ඉතින් එතකොටත් පටලැවිල්ලක් එනවා. අර ස්වාමීන් වහන්සේ මෙහෙම කිව්වා, අර ස්වාමීන් වහන්සේ මෙහෙම කිව්වා ආදී වශයෙන්. ඒක නෙමෙයි කෙරෙන්න ඕන. මේ සමස්ත ප්‍රකාශන වලින් ඉදිරිපත් කරන අර්ථය අල්ලගත්තම ඔන්න අර ප්‍රකාශන පිළිබඳව අපිට පැටලිල්ලක්, ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. ඉතින් මේ කාරණාවල පෙන්වන්නේ ඊටාම සියුම් රණ ධර්ම, අරණ ධර්ම, රණ පටිපදා, අරණ පටිපදා. හොඳයි, අපි ඔතකින් මේ අරණ විභංග සූත්‍ර දේශනාවත් අපි නිමා කරනවා. මේ විභංග දේශනාවලින් තව එක විභංග දේශනාවක් කතා කරන්න අපි අදහස් කරා. ඒ තමයි සත්‍ය විභංග දේශනාව. ඉදිරි දහම් හමුවේදී අපි සත්‍ය විභංග දේශනාව ගන්න බලාපොරොත්තු වෙනවා. ඒකත් අපේ විභංග දේශනා අතර තියෙන සුවිශේෂතම විභංග දේශනාවක්. හොඳයි, වෙනදා වගේ අපි මෙතෙන් සිට බලාපොරොත්තු වෙනවා ධර්ම සාකච්ඡාවට, දහම් හමුවට යොමු වෙන්න. ඉතින් මේ අපි කතා කරගෙන යන කාරණාවල මොනවා හරි අහන්න විමසන්න දේවල් තියෙනවා නම්, ඉදිරිපත් කරන්න කාරණා තියෙනවා නම් අපි ආරාධනා කරනවා ධම් සභාවේ ඉන්න කල්යාණ මිත්‍රයන්ට මෙතෙන් සිට ඒ සඳහා අවස්ථාව ගන්න කියලා. ස්වාමීන් වහන්සේ, ඔව් කියන්න. අභිනිවේෂ නැති ඒකමයි හරියන්න පිහිටා සිටියොත් එය ආදි මාර්ගයේ යන්නාට යම් යම් අවස්ථාවලදී එයම
පණ එසේ නැත්නම් නීවරණ ප්‍රතිපදාවක් වෙන බව මගේ අදහස. එයයි සේනම් ස්වාමීන් වහන්සේ පරමාර්ථයේ නැති හොඳ නරක සියලු දේම දැඩිව අල්ලාගෙන නොසිටීමමද අරණ ප්‍රතිපදාවක කියලා කියන්නේ. අහතල දෙන්න. ඔව්. ඒක හරි. ආර්ය මාර්ගයේ යන කෙනෙක් යම් අවස්ථාවකදී යම් කෙනෙක් විසින් කරන ප්‍රකාශනය ඉදිරිපත් කරන වචන ඒකම හරි අනිත්‍ය වැරදි කියලා ඒක දැඩිව ගත්තොත් ඒක ඒ අල්ලගත්ත දේ සමහරට හරිම දේ වුණොත් හොඳයි. නමුත් අල්ලගත්ත දේ වැරදි දෙයක් වුණොත් මොකද වෙන්නේ? එතකොට ඒ ගැටලුව එනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ ඒක දැඩිව ගන්න එපා. ඒකත් සැලකිල්ලට ගන්න. ඒක අර අපදේශ ධර්මවලදී කියනවා මේ ඒක ඒ යමක් කිව්වම ඒක නේව අභිනන්දිතබ්බං න පටික්කෝසිතබ්බං කියලා. එතන අභිනන්දන පටික්කෝසන කියන වචන දෙකෙන් කියන්නේ බොහොම සතුටෙන් ඒක එහෙමමයි කියලා බාර ගැනීම අභිනන්දනයි. ඒකට එරෙහි වෙලා නෑ ඒක වැරදි ඒක කියලා එක හෙලාම ඒක ප්‍රතික්ෂේප කිරීම පටික්කෝසන. මේ දෙකම එපා කියනවා. හරි ඒක එහෙමමයි කියලා එක සැරේට බාර ගන්නත් එපා. නෑ ඒක සම්පූර්ණ වැරදි කියලා එක සැරේට ප්‍රතික්ෂේප කරන්නත් එපා. නේවා අභිනන්දිත්වා න පටික්කෝසිත්වා විනේ සන්දස්සේ තබ්බං සුත්තේ ඕතාරේ තබ්බං. ධර්මයට විනයට ගලපලා බලන්න කියලා. ඉතින් ඒ ගැලපීම අපිට කරන්න පුළුවන්. අර කියු පුද්ගලයා කියන පුද්ගලයා දිහා බලන්නෙත් නැතුව ජනපද නිරුක්තියට අභිනිවේෂ වෙන්නෙත් නැතුව ඒක පරාමර්ශණය කරන්නෙත් නැතුව මොකද්ද මේ කිව්වේ? මේ කාරණෙන් අදහස් වෙන්නේ මොකද්ද? ඒක රණ ධර්මයක්ද අරණ ධර්මයක්ද? කෙලෙස් ඇති වෙන එකක්ද නැති වෙන එකක්ද කියලා අපිට ඇත්තටම විමසා බලන්න පුළුවන්. ඔය විමසා බැලීම කියන එක අපේ කුසලතා අතර තියෙනවා. සම්පජානකාරී එහෙම නැත්නම් ධම්ම විචය කියන කුසලතාවයෙන් අදහස් කරන්නේ අපි ඒ කාරණේ විමසා බලන්න පුළුවන්. විමසා නොබලා දැඩිව ගත්තොත් ඒක ඇත්තටම මේ ධර්ම මාර්ගයට ඒක බාධාවක් වෙන්න පුළුවන්. ඒක බුදුරජාණන් වහන්සේ බොහෝ තැන්වලදී ඔය හතර මහා අපදේශවලදී එහෙම නැත්නම් කාලාම සූත්‍රයේදී තවත් බොහෝ තැන්වලදී විමසා බලා ධර්මයට විනයට ගැලපෙන්නේ නම් පිළිගන්න නොගැලපෙන්නේ නම් බැහැර කරා. එච්චරයි. පිළිගැනීමේදීත් බැහැර කිරීමේදීත් අපි පුද්ගලයන්ට උපාදාන වීමක් පුද්ගලයන් සමග මනාප වීමක් හෝ අමනාප වීමක් එවැනි දෙයක් ගන්න අවශ්‍යත් නැහැ. සමහර වෙලාවට පුද්ගලයෙක් හරි දෙයක් කිව්වම ඒ හරි දේ හරි කියලා තේරුම් අරගෙන ඒ පුද්ගලයාට මනාප වීම නෙමෙයි අවශ්‍ය වෙන්නේ. ඒ හරි කාරණේට මනාප වෙලා ඒ හරි කාරණේ අනුගමනය කිරීම. ඊළඟට යම් පුද්ගලයෙක් වැරදි කාරණයක් කිව්වා කියමු. අපිට පස්සේ තේරෙනවා විවිධ පැති වලින් විමසලා බලපුවාම මේ කියලා තියෙන්නේ වැරදි කාරණයක්. ඒ වැරදි දෙයක් කියව පුද්ගලයා එක්ක අමනාප වෙනවා වෙනුවට ඒ දෙකම රණ ප්‍රතිපදාව. හරි දේ කියව පුද්ගලයා සමග මනාප වෙලා ඇලීම වැරදි දේ කියව පුද්ගලයා සමග අමනාප වෙලා ගැටීම දෙකම රණ ප්‍රතිපදාව. අරණ ප්‍රතිපදාව වෙන්නේ හරි දේ කියව පුද්ගලයා කියව හරි කාරණේ හරි දේ බව තේරුම් අරගෙන ඒක අනුගමනය කිරීම. වැරදි දෙයක් කියව පුද්ගලයාගේ කාරණේ වැරදි බව තේරුම් අරගෙන ඒ කාරණේ ප්‍රතික්ෂේප කිරීම පැත්තකට දැමීම. පුද්ගලයන් සමග හෝ ඒ ප්‍රකාශන සමග ගැටෙන්නේ නැතුව. ඒක තමයි ප්‍රතිපත්ති. ඒක තමයි ප්‍රතිපදාව. ඕහරති අපරාමසං අනිශ්චිතෝ විහෙරති අනුපාදානෝ ආදී වශයෙන් මේ වචන වලින් ඒ ප්‍රකාශන වලින් කියන්නේ ඒක. ඉතින් ඔබතුමීගේ ප්‍රකාශනයේ ඔබතුමී ඉදිරිපත් කර අදහස හරි. ඉතින් අපි මේ ධර්ම මාර්ගයේදී ඉදමේව සත්‍යං මේකම හරි අනිත් එක වැරදි කියලා දැඩිව ගන්න ඕනේ. තව ටිකක් විමසලා බලන්න ඕන. ධර්මයට විනයට ගලපලා බලන්න ඕන. කෙලෙස් ඇති වෙනවද කෙලෙස් නැති වෙනවද කියලා අපිට පරීක්ෂා කරලා බලන්න පුළුවන්. ඒ බලලා අපිට කෙලෙස් ඇති වෙන කොටස පැත්තකට දාලා
නිකලස් කොටස අරගෙන අනුගමනය කරන්න පුළුවන්. එහෙමයි. ඒක ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ අවසරයි. ස්වාමීන් වහන්සේ මේ යථාභූත ඥානය තුල අවබෝධ කරගන්නා ලද ප්‍රඥාව උපදවා ගැනීමට කිසිම භාෂාවක් පරිහරණය නොකරන තරමටම දර්ශන ඥානය උපදවා ගැනීමට පහසුයි නොවේද? භාෂාව පරිහරණය තුලනේ සිටිවිලි පහළවන්නේ කිසිම භාෂාවකින් තොරව වර්තමානයේ ධර්මතාවයේ දැකීමට හැකිනම් ප්‍රත්‍යක්ෂ ඥානය උපදවා ගත හැකි නොවේද? ඔව් භාෂාව කිසිදු භාෂාවක් පරිහරණය නොකර බෑ. අපිට ඒකයි බුදුරජාණන් වහන්සේ මෙතන වෝහරති අපරාමසං කියලා කිව්වේ. වෝහරති විවාහාර නොකර බෑ. විවාහාර කරන්න ඕන. හැබැයි ඒ භාෂාව ඉක්මවා ගිහිල්ලා අර්ථය ඔබතුමී කියනවා වගේ අර්ථය අල්ලගන්න දක්ෂ වෙන්න ඕන. භාෂාවේ නතර වෙන්න බෑ. භාෂා රීති ව්‍යාකරණ ඒ භාෂාව උපන් දේශය භාෂාව භාවිතා කරන ජන වර්ගය මේවා අල්ලගන්න බෑ. ඒවා අල්ලගත්තොත් අපිට අර යථාබෝධය යථාභූත ඥාන දර්ශනය ලබන්න බැරි වෙනවා. හැබැයි භාෂාවක් අවශ්‍යයි. බුදුරජාණන් වහන්සේත් බණ කිව්වේ භාෂාවකින්. මෙතෙන්දිත් කියනොත් තේසු ජනපදේසු ඒ ප්‍රදේශවල තියෙන භාෂාව විවාහාර කරන්න ඕන. වෝහරති නමුත් අපරාමසං. ඒක පරාමර්ශනේ නොකර විවාහාර කරන්න ඕන කියන එකයි තියෙන්නේ. භාෂාවක් නැතුව බෑ. නමුත් බුදුරජාණන් වහන්සේම දේශනා කළා තියෙන මේ තථාගත ධම වුණත් මේ අවාච්‍යයි කියලා. අවාච්‍යයි කියන්නේ වචන වලින්ම කියන්න බෑ. හැබැයි වචන නැතුවත් බෑ. දැන් සම්මා වාචා කියලා මාර්ගාංගයක් තියෙනව නේද? ආර්ය ශ්‍රාංගික මාර්ගේ. සම්මා වාචා. එතෙන්දිත් පෙන්නනවා වාචා වචනය භාෂාව නිරුක්තිය. සිව්පිලිසිඹියාවෙත් නිරුක්ති පරිසම්බිදාවක් තියෙනවා. එහෙනම් නිරුක්තිය භාෂාව අවශ්‍යයි. ඒකෙන් තමයි මූලික වශයෙන් අපි යමක් පෙන්눔 කරන්නේ භාෂාවෙන්. ඒ භාෂාවෙන් පෙන්눔 කරන දේ ඊට පස්සේ අපි ප්‍රඥාවෙන් තේරුම් ගන්න. ඒක නිසා භාෂාව හරහා යන එකක්. භාෂාව පාලමක් වගේ හරියට නිකන්. දැන් එහා පැත්තට යන්න නම් ඒ ගොඩට යන්න නම් පාලම ඕනේ. නමුත් ඒ ගොඩ කියන්නේ පාලම නෙවෙයි. අපි පාලමේ නතර වෙලා හිටියොත් ඒ ගොඩට යන්නේ නැහැනේ. එතකොට ඒ ගොඩට යෑමට පාලම අවශ්‍ය වෙනවා. ඒක නිසා පාලම භාවිතා කරලා ඒක අර තවත් තැනකදී ඔරුවේ උපමාවක් කිව්වනේ බුදුරජාණන් වහන්සේ මේ සත්‍ය අවබෝධය සඳහා මේ ධර්මය අවශ්‍ය වෙනවා. ඒක එක තැනකදී ඒක පහු කරගෙන යන්න වෙනවා. භාෂාවත් එහෙමමයි. භාෂාව පාලමක් වෙන්නේ නිතරම. ධර්මයේ අර්ථය අල්ලගන්න, අර්ථය උකහා ගන්න, අර්ථය තේරුම් ගන්න භාෂා භාවිතය අවශ්‍යයි. ඒකයි වෝහරති අපරාමසං කියන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. හොඳින් අවබෝධ වුණා ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේට ගොඩාක් කුසල්. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. ආස්තවයන් ඡය කිරීමේ හරි වචනයි කියන්නේ මගහැරීම කරන්නට සිදු වෙනකොට ඒකේ දැන් අපහසුම අවස්ථාවක ඒක මාත්‍රේ වඩන්නට පහසුවක් වෙනවා පරිවර්ජණයෙන්. ඒ වුණාට එතනදී අපි ක්ලේශයන්ට මුහුණ දීමත් මගහැරීමක් වෙනවා නේද කියන්නේ. මුහුණ දීමත් මගහැරීමක් වෙනවා. නෑ මුහුණ දීම කියන එක වෙනමම දක්වලා තියෙන ඔය මගහැරීම කියලා මුහුණ දීම තමයි ප්‍රධාන වශයෙන් කරන්නේ. මුහුණ දීම කියන්නේ ඒ ක්ලේශ ධර්මයක් නම් ඒ ක්ලේශ ධර්මයේ දැකගෙන දැනගෙන ඒක නිරෝධ කිරීමේ නිමා කිරීමේ මඟ දැනගෙන ඒ මඟට ප්‍රවේශ වීම. තවත් තියෙනවා මේ විශේෂයෙන් ඔය මගහැරීම කියන කාරණේ දි කියන්නේ මේ ක්ලේශයේ මගහැරීම නෙවෙයි.
ක්ලේශය මගහැරීමක් නැහැ. මේ මගහරින්නේ හුඟක් වෙලාවට ක්ලේශයන් ඉපදීමට හේතු වෙන බාහිර කරුණු. බාහිර කරුණු කිව්වම බාහිර පුද්ගලයෝ, බාහිර ස්ථාන, එහෙම නැත්නම් පුද්ගලයන්ගේ යම් හැසිරීම රටා. ඇයි ඒක මගහරින්න කියලා තියෙන්නේ? ඒව සමහර වෙලාවට අපිට අපි කැමති ආකාරයට මේව හසුරවන්න බෑ. දැන් සමහර ස්ථානවල තියෙන අර මම කිව්වේ ස්වාමින්වහන්සේ කෙනෙක්ගේ ඒ ස්වාමින්වහන්සේට ඒ ස්ථානයේ තියෙන ඒ විහාරස්ථානයේ තියෙන වැඩපිළිවෙල ඒ ලෞකික දේවල් සම්පූර්ණ වෙනස් කරන්න බෑ උන්වහන්සේට. මේ ළඟදී පැවිදි ආධුනික පැවිද්දෙක්. එතකොට උන්වහන්සේ දක්ෂ වෙන්න ඕන එතන එක ගැටෙන්නේ නැතුව අනිත් පැත්තෙන් ගැටුණොත් එහෙම ඒකත් ප්‍රශ්නයක් වෙනවා. ඊළඟට ඒ ස්ථානයේ තියෙන ලෞකික දේවල් වලට ඇලුනොත් එතකොට තමන්ගේ ගමන යන්නේ නැහැ. ගැටුණොත් අර පුද්ගලයන් සමග ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒක නිසා බොහොම ප්‍රඥාවන්ත වැඩක් මග හරිනවා කියන එක එතන. සූක්ෂම විදිහට. ඊළඟට ස්ථාන ගැන මම ඔය කිව්වේ පුද්ගලයන් උනත් එහෙම සමහර පුද්ගලයන්ගේ සමහර ගතිගුණ තියෙනවා වෙනස් කරන්නම බෑ. හදන්නම බෑ. ඉතින් මොකද කරන්නේ? එතකොට අපි ඒ ගතිගුණයට වැටුනොත් අපේ නිවන් මඟ හේරෙනවා. මොකද ඒක දුර්ගුණයක්නේ. ඒක එක්ක ගැටුමක් හදාගත්තොත් පුද්ගල ගැටුම් පටන් ගන්නවා. තවත් පැත්තකින් කෙලෙස් ඇති වෙන පටන් ගන්නවා. ඒක නිසා අපි පුද්ගලයාගේ ගතිගුණය පුද්ගලයා ළඟ තියෙනවා. නමුත් අපි ඒක හැමතිස්සෙම මග අරිනවා. මග හැරියම අපිට ඊතනින් ඇති වෙන ගැටලුව වළක්වන්න පුළුවන්. මෙතෙන්දි කරන්නේ ක්ලේශයක් මග හැරීම නෙමෙයි. ක්ලේශය ඇතිවීමේ ඉඩාවකාශය වටපිටාව හේතුව හරියටම කිව්වොත් හේතුව වළක්වාලීම. එන්නත ඒ හේතුවෙන් මේ ඵලය එනවනේ. ඒ හේතුව වළක්වාලීම කරන්නේ. ඉතින් අපි සාමාන්‍ය ජීවිතයේදී හුඟක්ම බාහිර දේවල් තමයි මෙතෙන්දී හුඟක් අදහස් කරලා ඔය සබ්බාසෝ සූත්‍ර කියවලා බැලුවොත් මජ්ක්‍ධිම නිකාය ඇතුළත් වෙලා තියෙන ඒ සබ්බාසෝ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ ඔය ඒ වගේ දේවල් තමයි බාහිර දේවල් තමයි එතෙන්ද උදාහරණ හැටියට දක්වලා තියෙන්නේ. ඉතින් අපි එතන උදාහරණයක් කියනවා දැන් තිරිසන් සතෙක් ඒ කියන්නේ දැන් බල්ලෙක් හපන්න දුවගෙන එනවා නැත්තම් අපිට පේන බල්ලෙක් නැත්තම් වල් සතෙක් නොහෙක් වුණු සතෙක් ඉදිරියට එනවා. අපි මොකද කරන්නේ? අපිත් ඉදිරියටම යන්නේ නැහැ. මොකද අපි දන්නවා එයාව හසුරවන්න බෑ. ඒක නිසා අපි වහාම උඩකට නැග ගන්නවා. නැත්තම් ආරක්ෂිත තැනකට මාරු වෙනවා. මග හරිනවා වහාම ඒ සත. ඉතින් මග හැරීමෙන් තමයි එතන කරන්නේ. ඉතින් ඒ වගේ දෙයක් අර ක්ලේශයක් උපදින්න තියෙන වටපිටාව බොහොම බුද්ධිමත්ව කල්පනාකාරීව සිහිනුවණින් යුතුව වීරියෙන් යුතුව මග හැරීමක් මෙතන අදහස් කරන්නේ. නමුත් එතන ක්ලේශය මග හැරීමක් නෙවෙයි. අපි ඒක මතු කර කාරණේ හොඳයි. ක්ලේශය මග හැරීමක් නෙවෙයි. ක්ලේශයට නම් අපි මුහුණ දෙන්න ඕන. ඒ ක්ලේශය ඇති වෙන්න තියෙන, ඇති වෙලා තියෙන ක්ලේශයට අපි මුහුණ දීලා ඒ ක්ලේශය දුරු කරනවා. නමුත් මෙතන කියන්නේ හේතුව මග හරිනවා කියන එක. හේතුව ක්ලේශයක් ඇති වෙන්නේ හේතුව මග හරින අවස්ථාවක් තියෙන. හැබැයි හැමතිස්සෙම මග හරින්න පුළුවන් කමක් නැහැ. ඒකත් අපි තේරුම් අරගන්න ඕනේ. කෙලෙස් ඇති වෙන හේතු හැමතිස්සෙම මග හරින්න බෑ. සමහර වෙලාවට මග හරින්න පුළුවන් අවස්ථා තිබෙනවා. අන්න එහෙමයි ඒ කාරණේ. එහෙමයි සමහරවිට මේ මග හරින්න අපහසු වෙන අවස්ථාවලදී එතනදී ඒකේ සීමාව අඳුන ගන්න ඕන නේද සාමාන්‍යයෙන් අපි දැන් ඒකත් එක්කම ඉන්නවා අපි පුළුවන් තරම් උත්සාහ කරමු එතකොට ඒකේ එක සීමාවක් වෙනවා මේක බහැම මෙතන කියන එක. ඔව් සීමාවක් තියෙනවා. ඒ සීමාව අඳුන ගන්න එක ටිකක් අපහසුයි නේද? ඔව් සමහර විට එතෙන්දී අර සබ්බාසව දේශනාවේදීම කියන්න ඕන අදිවාසනා කියලා කාරණයක් උගන්වලා තියෙනවා. අදිවාසනා කියන්නේ ඉවසා දරා ගැනීම කියන එකයි.
එතකොට ඒකේ සීමාව තමයි ඔබතුමිය අහන්නේ ඔය. නේ? එහෙමයි. ඒකේ සීමාව මොකද්ද කියලා. ඒකේ සීමාව අපි මනින්නේ බොහෝ වෙලාවට කය සහ මනස දෙකේ. දැන් කායික වශයෙන් පීඩාව දරා ගන්න බැරි මට්ටමට එනවනම් මානසික වශයෙන් පීඩාව දරා ගන්න බැරි මට්ටමට එනවනම් අපිට තීන්දුවක් ගන්න වෙනවා. එතකොට දැන් එතන ඒ සීමාව පැන්නොත් එහෙම කායික වශයෙන් දරා ගන්න බැරි සීමාව පැන්නොත් මානසික වශයෙන් දරා ගන්න බැරි සීමාවකට එනවා. ඒ සීමාව පැන්නොත් අපිට සිද්ධ වෙනවා අයින් වෙන්න. දැන් මම උදාහරණයක් කියන්නම්. මේ සාමාන්‍ය ලෞකික ජීවිතයේ මම මේ උපදේශනය කරන නිසා ඔය ගෘහස්ත ජීවිතයේ සමහර ප්‍රශ්න සමහර ඇත්තමා සමග කතා කරලා තියෙන. ඒක එක්තරා ගෘහ ජීවිතයක ප්‍රශ්නයක් උදා වුණා. ඒ වගේ කායික වශයෙන් දරා ගන්න පුළුවන් සීමාව පනිනවා. ඒ පුද්ගලයව තව පුද්ගලයෙකුට කරන හිරිහැර හිංසා පීඩා. එතකොට දැන් අනිත් අය කියනවා වටපිටාවේ ඉන්න අය කියනවා ඕක ඉවසා දරාගෙන ඉන්න කියලා. නමුත් අනිත් අය නෙමෙයි මේක ඉවසා දරාගන්නේ මේ පුද්ගලයා. ඉතින් එයාට ඇති වුණු ගැටලුව තමයි මාත් එක්ක ඉදිරිපත් කර ගන්නේ චායින්නාංශ මේ අපේ අම්මලා තාත්තලා අනිත් අය කියනවා මේක ඉවසා දරාගෙන ඉන්න කියලා. ඒ වුණාට දැන් මට මේක මේ මට්ටමට එනකොට ඉවසා දරා ගන්න බෑ. මම විශාල පීඩාවකටපත් වෙනවා. අනිත් අය නම් කියන්නේ ඒක කාලයක් යනකොට මගහැරිලා යයි ඕක ඉවසා දරාගෙන ඉන්න කියලා. එතකොට දැන් මම මොකද්ද කරන්නේ? කාගේ මිම්මද පාවිච්චි කරන්නේ? ඥාතීන් මව්පියෝ නැත්තම් සමාජයේ කියනවා ඕක කොහොම ඉවසගෙන ඉන්න කියලා. නමුත් මෙතන අපේ සීමාව තමයි අපි ගන්නෙ. අපේ කයින් සහ අපේ මනසෙන් මේක දරා ගන්න බැරි මට්ටමට එනවනම් අන්න එතෙන්දී අපි තීරණයක් ගන්න. එතන තමයි මිම්ම තියෙන්නේ. අර සමාජයේ අනිත් අය කියන මිම්ම අපි ගන්න හොඳ නැහැ. අපි බලනවා අපිට මේක කායිකව දරා ගන්න පුළුවන්ද? කයට ඔරොත්තු දෙනවද අපේ ශරීරයට? ඔරොත්තු දෙන මට්ටම පනිනවා නම් අපි එතෙන්දී තීරණය ගන්නවා. ඒක අපි පැත්තකට වෙනවා, අයින් වෙනවා, ඉවත් වෙනවා. එහෙම නැත්නම් ඒ දේ ඒ පුද්ගලයා ඉවත් කරනවා. දැන් අපි ඔකට මම සරල උදාහරණයක් ගත්තොත් අපි ශරීරයේ සමහර වෙලාවට මේ තවනවා වගේ දෙයක් කරනවනේ යම්කිසි රස්නේ දෙයකින්. එතකොට බලන්නේ ඒ තැවීමේදී එක්තරා සීමාව පැන්නොත් තැවීම නෙමෙයි එතන ඉඳලා වෙන්නේ පිච්චීමනේ. දැන් ඔය ඇඟ තවනවා කියලා දෙයක් අපි කරන්නේ සාමාන්‍යයෙන්. එතකොට ඒ තවන දේ රස්නේ වැඩි වුණොත් එක සීමාවක් වෙනවා එතන ඉඳලා වෙන්නේ පිච්චීම. එතකොට අපි නිතරම පිච්චෙන සීමාවට යන්නේ නැතුව අර තවන සීමාවේ තියාගන්න. ඒ සීමාව කියලා කියන්නේ අපිට දරා ගන්න පුළුවන් මට්ටම. දැන් තේ එකක් බොනකොට බලන්නකො. තේ එකක් උණු වතුරෙන් අපි නටන වතුරෙන් තේ එකක් හදන්නේ. ඉතින් තේ එකක් හදලා අපි බලනවා දැන් තේ එකක් හදලා දුන්නට අපි සමහර වෙලාවට තේ එක බොහොම රස්නේ. ඒ රස්නේ පිටින් බොන්නේ නැහැ නේ බිව්වොත් පිච්චෙනවා. ඒකට අපි මේ බොන්න පුළුවන් සීමාවේ තියාගෙන තමයි අපි බොන්නේ. සීතල දෙයක් වුණත් එහෙමත් අද සීතල ගත්තොත් තමයි. එතකොට අපි ඒක මැන්නේ කොහොමද? කයින් මැන්න එක. මේ මිනුම තියෙන්නේ කය මනස දෙක. කයට දරා ගන්න පුළුවන් සීමාවට අපි ගේනවා. ඕනම දෙයක්. ඒ සීමාව පනින්න දෙන්නේ නැහැ. පැන්නොත් අපි දන්නවා ඒක කයට හානියක් වෙනවා. එතෙන්දී අපි ඒක පෙන්නනවා. දැන් මේ සීමාව පැන්නම මගේ ශරීරයට මේක දරන්න බෑ. අනිත් එක තමයි මනස. මනසෙත් දරා ගැනීමේ සීමාව එක එක්කෙනාගේ වෙනස් වෙන්න පුළුවන්. කයෙන් සමාජ සමාන වෙන්න පුළුවන්. නමුත් මානසික දරා ගැනීමේ හැකියාව වෙනස් වෙන්න පුළුවන්. ඉතින් තමන් බලන්න ඕන හොඳට තමන් දැන් සිහිනුවන උපදවන්න පුළුවන් ඇත්තෝ. මම ගාක උත්සාහ කරන්න ඕන. දැන් මට මේක දරන්න පුළුවන්ද? මම පීඩාවටපත් වෙන්නේ නැද්ද? මගේ අනිත් වැඩ කටයුතු අවුල් වෙන්නේ නැතුව මේකත් දරාගෙන යන්න පුළුවන්ද කියලා. අන්න ඒ සීමාව දක්වාම අපි ඉවසන්න ඕන කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන එහෙමමයි. මේ සීමාව දක්වාම. ඒක පනින්න එනවා නම් එතකොට මනස අවුල් වෙනවනේ. මනස අවුල් වෙනවා. විශාල මානසික පීඩා ඇති වෙනවා. එතෙන්දී අපි තීරණයක් ගන්න ඕන. මොකද්ද ගන්න තීරණය කියලා සබුද්ධිකව
තීරණේ ගන්නවා. ඉතින් ඒකයි ස්වභාවය. ඒ සීමාවේ නිතරම තියාගෙන ඉන්නේ. අර රෙදි අයන් කරනකොට වගේ. දැන් රෙදි මදිනකොට අයන් එකේ හීට් එක තැනකදී අපි දන්නවා මේ හීට් එක එතනින් එහාට ගියොත් එහෙනම් මොකද වෙන්නේ කියලා. මේ රෙද්ද පිච්චෙනවා. ඉතින් ඕක කයින් සහ මනසින්, කය මනස දෙක තමයි ඕකේ සීමාව. නැත්තම් ඔය සමාජයේ කියන මතය, සමාජයේ අනිත්‍යය කියන දේවල් ඕවා මේවා සැලකිල්ලට ගත්තොත් එහෙම ඒක හරි මිම්මක් වෙන්නේ නැහැ. හරි තැන වෙන්නේ නැහැ. නිතරම සතිමත් වෙලා සිහිනුවන උපද්දලා බලන්න තමන්ගේ කයට මනසට මේක දරන්න පුළුවන් සීමාවෙද යන්නේ. දරන්න පුළුවන් සීමාවෙදී අපි දරනවා. ඒක අපේ ආර්ය ක්‍රමය. කයින් මනසෙන් ඉවසා ගන්න පුළුවන් සීමාව තුළ අපි ඉවසගෙන කටයුතු කරනවා. එතකොට අපේ ආර්ය මාර්ගයට නැත්නම් අපේ ජීවන ප්‍රතිපදාවට එතන බාධාවක් නැහැ. හැබැයි කය මනස දෙකට දරන්න බැරි සීමාව, ඒ සීමාව පැන්නොත් දිවි පැවැත්මටත් ඒක ප්‍රශ්නයක් වෙනවා. ආර්ය මාර්ගයේ ඉදිරියට යන්නත් ඒක බාධාවක් වෙනවා. ඉතින් එහෙමයි අපි මැද තැන සීමාව අල්ලගන්නේ. මේ පැහැදිලි වුණා ස්වාමීන් වහන්සේ ප්‍රමාණ පිළිසිදු වෙනවා. හොඳයි, වෙනත් අපිට සාකච්ඡා කළ යුතු දේ නැමැති නම් අපිට දහම් හමුව නිමා කරන්න පුළුවන්. එතකොට අපි අද 23 වෙනිදා අපි නැවතත් බලාපොරොත්තු වෙනවා පිට නෙමෙයි අනිද්දා මේ දහම් හමුවෙන් මුණ ගැහෙන්න. එතකොට අපි අනිශ්චිත විහරණය මේ කතා කරගෙන යන්නේ, අවබෝධ කරගෙන යන්නේ අනිශ්චිතෝ විහෙරති. ඇලෙන්නේ ගැටෙන්නේ මුලා වෙන්නේ නැතුව නමුත් අපි ජීවිතේ ගෙනියන. තවත් ප්‍රකාශනයක් අදහම වුණා වෝහරති අපරාමසං. විවාහාර කරනවා. එහෙත් පරාමර්ශනේ නොකර. අපරාමසං. විහෙරති අනිශ්චිතෝ. වෝහරති අපරාමසං. මේක තමයි දක්ෂකම. මේක තමයි කුසලතාවය කියලා කියන්නේ. ඉතින් අපි දක්ෂ වෙන්න ඕන. අවශ්‍ය දේ භාවිත කරන්න, අවශ්‍ය දේ පරිහරණය කරන්න, අබිනිවේෂණය නොකර, පරාමර්ශණය නොකර, නිශ්චිත නොවි. ඒකෙන් අදහස් කරන්නේ තණ්හා මාන දිට්ඨි වශයෙන් දැඩිව ගැනීම. ඉදමේව සත්‍යං මෝගමඤ්ඤං, මේකම හරි අනිත්‍යව වැරදි කියලා දැඩි ස්ථාවරට පැමිණිය. එසේ නොවි නේව අභිනන්දිතබ්බං න පටික්කෝසිතබ්බං, එකවරම හරි කියලා බදාගන්නෙත් නැතුව, එකවරම වැරදි කියලා ප්‍රතික්ෂේප කරන්නෙත් නැතුව, සුත්තේ ඕතාරේ තබ්බං විනේ සන්දස්සේ තබ්බං, බුද්ධ දේශනාව ධර්මයට සහ විනයට ගලපලා බලලා හරි දේ සත්‍ය දේ අපි පිළිගන්නවා, බාර ගන්නවා, පිළිපදිනවා, අනුගමනය කරනවා. ඒකයි ස්වභාවය. ඒක තමයි අරණ ප්‍රතිපදාව. අරණ පටිපදම් පටිපජ්ජිස්සාමාති ඒවං හිෝ වික්කවේ සික්ඛිතබ්බං කියලා බුදුරජාණන් වහන්සේ අපිට මේ දේශනාව අවසානයේ බුද්ධාවවාදය කරනවා. ඒ අවවාදය අපි නිතර මතක් කරගන්න ඕන. මේකේ රණය මේකයි, මේකේ අරණය මේකයි. මේක තමයි රණ ධර්මය, මේක තමයි අරණ ධර්මය. මේක තමයි රණ පටිපදාව, මේක තමයි අරණ පටිපදාව. සුපටිපන්න කියන්නේ නිතරම අරණ පටිපදාවට පටිපන්න ස්වභාවය. ඒකයි. හොඳයි, ওই කාරණේ අපිට අපේ ජීවිතේ නිවන් මගට ගන්න, නිවෙන සැනසීම පැත්තට ගන්න බොහෝ සෙයින් උපකාරී වේවි. එහෙමනම් අපි ඊළඟ හමුවේදී සත්‍ය විභංග සූත්‍රය දැන් කියව ගන්නත් පුළුවන් ඔය ඇත්තන්ට. මේ වර්ගයේමයි තියෙන සත්‍ය විභංග සූත්‍රය. සත්‍ය විභංග සූත්‍රය මේ අපි කතා කරේ 9 වෙනි සූත්‍රයනේ. 11 වෙනි සූත්‍රයේ හැටියට සත්‍ය විභංග සූත්‍රය තියෙන්නේ. මේ අපි කතා කරපු මජ්ක්‍ධිම නිකාය උපරිපන්නාසකේ විභංග වර්ගය. කියව ගන්නත් පුළුවන් ඔය අතරේ අපි ධම්මමෝට එකතු වෙන්න පෙර. ඒ අදහසත් ඇතුව අපි අද ධම්ම හමුව නිමා කරනවා. වෙනදා වගේම මේ ධම්ම හමුවට කල්යාණ මිත්‍රත්වයෙන් එකතු වුණු ස්වාමීන් වහන්සේලා, මෙහෙණින් වහන්සේලා ඇතුළු මේ මොහොතේ මේ ධම්ම හමුවට සම්බන්ධ වෙන ඇත්තොත් පසුවට මේ නිවෙන මග YouTube channel එකේ ඔස්සේ
මේවා අහන ශ්‍රවණය කර නැත්තන්ටත් රණ ප්‍රතිපදාවත් අරණ ප්‍රතිපදාවත් අවබෝධ වෙලා රණ ධර්ම අරණ ධර්ම හොඳින් අවබෝධ කරගෙන අරණ ප්‍රතිපදාවට පිවිසිලා ඒ කියන්නේ නිවෙන මගට නිකලෙස් මගට පිවිසිලා මේ ජීවිතයේදීම අරණ ප්‍රතිපදාවේ පරම ආර්ථය පරම නිෂ්ඨාව වන පරම ශාන්ත නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරන්නට හැම දිනාටම ශක්තිය ධෛර්ය වාසනාව උදා වේවා කියන උතුම් අදිෂ්ඨානයෙන් පරමාර්ථයෙන් අදත් අපි දහම් හමුව නිමා කරනවා හැම දිනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සුවපත් වේවා.